විශ්වවිද්‍යාල සිසුන් සහ බාහිර උපාධි GAQ සිසුන් සඳහාම ඉංග්‍රීසි භාෂාව උගන්වන අංක 1 පන්තිය ඔන්ලයින් Zoom ඔස්සේ ලංකාවේ හොඳම ඉංග්‍රීසි ගුරුවරයා තිලින ගමගේ උදෑසන හෝ රාත්‍රී කාලයේ ඔබට පහසු වේලාවක කැමති ආකාරයෙන් සම්බන්ධ විය හැක. බාහිර උපාධි සිසුන් සඳහා පන්ති සහ විශ්වවිද්‍යාල සිසුන් සඳහා සයමාසික පාඨමාලාව සාධාරණය කිරීම ගැඹුරු විෂය කොටස් සරලව කියා දෙන ලංකාවේ හොඳම ඉංග්‍රීසි ගුරුවරයාගෙන් ඔබත් ඉංග්‍රීසි හරියටම ඉගෙන ගන්න. උපාධි සීනය සැබෑ කරගන්න ඉංග්‍රීසි භාෂාව අනිවාර්ය වූ මොහොතක ඔබ සහභාගී විය යුතුම පන්තිය. පන්තියට සහභාගී වීමට තිරේ දිස්වන අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න. අමතන්න 071 701 723. ලංකාවේ හොඳම පළපුරුදු ප්‍රවීණ ඉංග්‍රීසි ගුරුවරයා තිලින ගමගේ. Right, okay. Good night, everybody. Even though it rains cats and dogs out there, I do this class today. Right? Cats and dogs කිව්වේ. අපි අද මුලින්ම බලමු මේ දැන් වර්ෂාවත් එක්ක දැන් හැමෝම මට මැසේජ් කරනවා සර් වහිනවා ධාරානිපාත විදියට වහිනවා. right? ඒක නිසා මම හිතුවා අර වැස්ස හා සම්බන්ධ වෙන කරුණු ටිකක් මුලින්ම කියන්න කියලා. වහිනවා හා සම්බන්ධයෙන් සමහරුන්ට වැස් වහිනවා කියන්නත් බෑනේ. ඉතින් අපි ඒක නිසා මුලින්ම බලමු මේ වගේ කතන්දර ටික. right? කොහොමද මේ වැස්ස හා සම්බන්ධයෙන් පොඩ්ඩක් ඉදිරියට ඉගෙන ගන්නවා කියලා ප්‍රායෝගික වෙන්න බෑනේ. තේරුමක් නැහැ. දැන් සාමාන්‍යයෙන් මේ රේන් කියන නාම පදයක් මේ දැන් මම ඔයාගෙන් ඇහුවොත් ඇහෙනව නේද හැමෝටම? මැසේජ් එකක් දාන්න අහනකම් ඉන්න එපා. අවුලක් නෑ නේද? මා පැහැදිලිනේ? right, okay. හරි. අවුලක් නෑනේ. කවුරු හරි මට එවන්න බලන්න වහිනවා කියන්නේ කොහොමද? ඒ වගේ පොඩි පොඩි දේවල් ඉගෙන ගන්න ඕන මුලින්ම. right. රේන් කියන්නේ වහිනව නෙවෙයි. රේන් කියන noun එක. ඕකෙන් හැදෙන එකක් තමයි rain. බලන්න මේක rain ඇත්තටම rain. ඒ කියන්නේ international phonetics language එක rain කියන්නේ ස්වර දෙකක් තියෙනවා මේ. ස්වර දෙකක් තියෙනවා. ඉතින් ඉගෙන ගන්න නිසා තමයි මෙච්චර මේ වරුසාව වැහැලත් පන්තියට ජොයින් වෙන්නේ අද. මට මග ඇරුණොත් ඒ ඉගෙන ගන්න ටික නෑනේ. නේද? ඉතින් ඒ වගේ උවමනාවකින් තමයි ඉතින් මම කියලා නෙවෙයි අත්තනම තමයි ඉතින් පන්තියට ඇවිල්ලා ඉගෙන ගන්න. ඉතින් ඒක ගොඩක් වටිනවා. ගිහාන් කියන කතාව හරි. It is raining in a present continuous එක. සම්ද ජොයින් වෙන්නේ හැමෝම මම ආයේ ග්‍රැමර් මුලක ඉඳන් කරන පන්තිනේ. ඒක ඕගොල්ලෝට උවමනා කට්ටිය විතරක් ජොයින් වෙන්නේ නැත්නම් හැමෝම අවශ්‍ය නැහැ. ඒ සම්ද අනිවාර්යයෙන්ම ජොයින් වෙන්න ඕන. මොකද ඒකේ ග්‍රැමර් ටික අනිවාර්යයෙන්ම මම පිළිවෙලට කරනවා. ඒක වැදගත් ඒක. ඔය අමතක වෙන අය ආයේ නැමත ඕන අය හැමෝම ජොයින් වෙලා හරිම නිදහසේ හරිම කියුට් විදියට පොඩියට සරලව ගෙදර ඉඳගෙන ඉන්ඩිවිඩුවලි නේද? ඉන්ඩිවිඩුවල් ක්ලාස් එකක් වගේ නේද? ඔයාට මට ඕන දෙයක් කියන්න පුළුවන්. ඔයාගේ ගෙදරේ මං ඉන්නේ ඔයාට තමයි උගන්වන්නේ. වෙන කවුරුවත් නැහැ. ඔයයි මමයි විතරයි ඉන්නේ. ඒක තමයි මෙතන තියෙන විශේෂත්වය. සාමාන්‍යයෙන් මම වගේ කෙනෙක් ගෙදරට ගෙන්නනකොට 25ක් දෙන්න ඕන normal මේ පැත්තේ. හරි? ඒ කියන්නේ පැය දෙකකට 2500ක් දෙන්න ඕන ගෙදරට ගෙන්නන ඕන normal. එතකොට ඒ chance එක ඔයාට තියෙන කෙලින් මම කෙලින්ම ආ ගෙදරට ගෙන්න ගන්න වැඩ වගේ වැඩක් නෙමෙයි. හැබැයි සිග්නල් ටික හොඳට තියෙනවා. right? ඔව් රේන් කියන වැස්ස වහිනව නෙවෙයි. වැස්ස කිව්වම බලන්න සිංහල වචනේ අරන් බලන්න. කැමති නේ වැස්සට. වැස්ස කියන අකුරු තුනේ තියෙන පට්ටම ෆීලිං එකක්. ඒක වැස්ස ජාමෙට
වැස්ස අත්විඳමින් ෆීලින් එකක් විදියට ගන්න පුළුවන්. ඒක ගැඹුරක් තියෙන වැස්ස තුළ. හරිද? ලොකු ෆීලින් එකක් වැස්ස කියන්නේ. වැස්ස කියන්නේ සබාදාමේ තියෙන ආශ්චර්යයක්. වැස්සට පුළුවන් අපි නැති කරන්නත්, අපිව සනසන්නත්, අපිව රොමැන්ටික් කරන්නත්, අපිව කම්මැලි කරන්නත් වැස්සට පුළුවන්. ඒ අපි ගන්න මයින්ඩ් එක අනුව තමයි. රේන් කියන්නේ වැස්ස. දැන් ඔයා හොඳටම කතාවක් අහලා ඉතින් රේන් ෆෝල් එක. ඒ කියන්නේ වර්ෂාපතනය. වර්ෂාපතනය වැඩිම වර්ෂාපතනයක් තියෙන කොහෙද? ඉස්සර නම් බටවල දැන් කොහෙද තියෙන්නේ? දැන් තියෙන්නේ කොහෙද? මාලි බොඩ. රේන් ෆෝල් එකක් තියෙනවා. මාලි බොඩ. කලින් වටවලනේ. එහෙම නේද? මාලි බොඩ. කොබල මාලි බොඩ පැත්ත කවුරු හරි ඉන්නවද? ඔය කියන විදිහට හැමදාම වහිනවා ඇතිනේ. රේන් ෆෝල් ඒ කියන්නේ වර්ෂාපතනය හැමදාම වහින කතාව නෙවෙයි උතුර තියෙන්නේ මම කියන්නේ. වර්ෂාපතනය ගත්තොත් එහෙම. රේන් ෆෝල් එක. ඒකත් වහිනවා කියන එකට අදාළ දෙයක් නෙවෙයි රේන් ෆෝල් කියන්නේ. ඒක නාම පදයක්. ඒකත් නවුන් එක. හරිනේ? වැස්ස කියලා ගත්තොත් එහෙම වහිනවයි කියන නම් මේ පදේ ගන්න ඕන. මේ ඉට් කියන එක ගන්න ඕන. ඒ කියන්නේ ඉට් කියන එක ගන්නේ සම්බන්ධවාචි නැත්තම් එහෙම නැත්තම් මේ වාක්‍ය සම්පූර්ණ කරන්න දාන දෙයක් විදිහට තමයි ඉට් එක ගන්නෙ. It's very difficult to find good friends. හොඳ යාළුවෙක් හොයාගන්න හරි අමාරුයි. අපි ඉට් එක අරන් තමයි ගන්නෙ. It hots කියන්න පුළුවන්. It rain නිකන් කියන්න බෑ. It rains වෙන්න ඕන අනිවාර්යෙන්. මෙන්න වහිනවා වාක්‍යය. ඒක අඩුම තරමේ දැනගන්න ලියාගන්න. දැන් වහිනව නෙවෙයි. normal. ඒ කියන්නේ සාමාන්‍ය සිදුවෙන ක්‍රියාකාරකමක් ලෝකේ විශ්වයේ. වහිනවා කියන වැඩ පිළිවෙල. හරි පෘථිවියේ සිදුවෙන දේයන්නේ පෘථිවිය වහින්න නැත්නම් පෘථිවියේ පැවැත්මක් නැහැ. ඉතින් මේක පෘථිවි දෙයක් පෘථිවි concept එකක් වහිනවා කියන එක. It rains. හැබැයි සමහර මිනිස්සු ඉන්නවා වැස්ස කන්ට්‍රෝල් කරන්න පුළුවන්. දැන් ඔය කැහුණා දූපත් වල ඉන්න જાතින් ඔයගොල්ලෝ අහලත් නැතුව මනස ගොඩාක් දියුණු කට්ටියට වැස්ස කන්ට්‍රෝල් කරන්න පුළුවන්. වැස්ස කන්ට්‍රෝල් වෙනව නෙවෙයි. වැස්සට අනුව අපි කන්ට්‍රෝල් වෙනකොට වැස්ස ඉබේ කන්ට්‍රෝල් වෙනවා. හරි? ඒක ඉතින් ගැඹුරු කතාවක් පුළුවන් වැඩක් නෑ ඒක. ඔව්. Rainy season. Rainy day. Very good. Rain can adjective එක. හරි? දැන් මේක ඇවිල්ලා ඒක මම ලියන්නම්. It rains කියන්නේ වාක්‍ය මට පොඩ්ඩක් එවන්න වහිනවා පුරුද්දක් විදිහට නෙවෙයි. මේ කියන්නේ පුරුද්දක් විදිහට වහිනවා සාමාන්‍යයෙන්. අර ගිහාන් කියලා තිබුණ it is raining කියන එක තමයි මේ මොහොතේ වහිනවා. Raining. It's raining කියන්නේ මේ මොහොතේ වහිමින් තියෙන මේ දැන් අපිට මෙහෙම වාක්‍යයක් කියන්න පුළුවන්. It's raining out there. It's raining out there. දැන් එළියේ වහිනවා හොඳටම. මම හොඳටම කැලේ එකතු කරන්නම් මෙතෙන්ට. එළියේ ගොඩාක් වහිනවා. නිවුස් පේපර් ආටිකල් එකක් තියෙන එකත් කරන්න ඕන. ඒක කරලා මම මේක ගන්නම්. හරි. වහිනවා. දැන් ඔය එවල තියෙන රේනි කතාව රේනි එකත් හරි වැදගත්. රේනි සීසන්, රේනි ඩේ, රේනි කියන්නේ ඇඩ්ජෙක්ටිව් එක. දැන් මේක දාලා අපිට මේ අර දාලා හදන්න පුළුවන් රේනි ඩේ, රේනි සීසන් එක. සීසන් එකක් දෙනෝනේ වැහි කාලේ. දැන් මේ වහි කාලේ නේද? වස් සීන් එකනේ ඉතින් ඒකෙන්නේ ඉන්දියාවත් එක්ක. හැබැයි මේ අපේ රටටත් සාමාන්‍ය දුරට වහිනවා. හැබැයි දැන් සීසන් වෙන්නේ නැහැ. ඒක නෝමල් දෙයක්. අපි සීසන් කියලා හිතන් හිටියට ඒක තනි කරම අනිත් පැත්ත තමයි දැන් යන්නේ. රයිට්? ඒක සාමාන්‍ය ලෝකේ එහෙම තමයි. කාලෙන් කාලට වෙනස් වෙනවා. මෙන්න මේ නිවුස් එක බලලා එතෙන්ට යන්. වැස්ස හා සම්බන්ධ නිවුස් එක මම ගන්න හිතුවා මුලින්ම මේ මම හිතන්නේ පොඩ්ඩක් බලමු. මේක බෙබේ වැස්ස ගැන බදුල්ල මේති
right. Badulla has been hit by the worst floods in recent time. මම මේක අරගෙන ලියලා පෙන්නන්න. දැන් වැස්ස සහ වැස්සට කියන තව ගොඩාක් නම් තියෙන එකක් මම කියන්න. මේ නිවුස් එකත් එක්ක බලමු. දැන් මේ දවස්වල රටේ තියෙන ප්‍රශ්න ටිකක් තියෙනවා අපිට. හැමදාම ඉන්නවා ඉතින් සාමාන්‍ය දෙයක්. වැස්ස කියන එක හැමදාම ඉතින් සාමාන්‍ය ඉතින් මේ වගේ ප්‍රශ්න තියෙනවා. වැස්සෙන් ගොඩ යන මිනිස්සුත් ඉන්නෝනේ. වැස්සෙන් ගොඩ යන සෙට් එකකුත් තියෙනවා. ඉතින් වහිනවා කියන එක සමහරුන්ට හරිම ෂොක් දෙයක්. එක දිගට වැහලා ගම් වතුර ගන්නවා කියන සමහරුන්ට හොඳයි. සමහර මිනිස්සුන්ට හොඳ කට්ටියක් ඉන්නවා. ඒකෙන් ප්‍රයෝජන ගන්නවා. ඒකෙන් ඡන්ද ගන්න පුළුවන්. right? Badul has been hit කියන්නේ මේක present perfect passive. පැහැදිලිවම present perfect passive එකක්. මෙහෙම tenses කියන්න පුළුවන් වෙන්න ඕනේ ඉස්සරහට. මාළු බාන අයට මාළු බාන අයටත් හොඳයිද? මාළු බා ගන්න පුළුවන් නේ. right. ගියහන්ට ඒ හොඳ අදහස් තියෙනවා. මාළු බාන සීන් එකේදී මෙම අවාසි වෙන්නත් පුළුවන් සමහරුන්ට වාසි වෙන්නත් පුළුවන්. ඒක පුද්ගලයා අනුව තේරෙන්නේ මාළු බාන් එකට වැස්සහම අවාසි වෙන්නත් පුළුවන් වාසි වෙන්නත් පුළුවන්. Badulla has been hit පහර දුන්න මුළු බදුල්ලටම පහර දුන්නා කියන අදහස නෙමෙයි මෙතෙන්ද කියන්නේ බදුල්ලත් ලොකු තර්ජනයට ලක් වුණා බදුල්ලට ලොකු හානියක් වුණා වගේ අර්ථයක් තමයි මෙතන හිට් කියන එකෙන් තියෙන්නේ. worst කියන්නේ ඒ කියන්නේ worst කියන්නේ නරකම. මෙතෙන්ද ගත්තොත් හරි බරපතලම නරකම තත්ත්වයක් ජරා විදියට worst එකේ meaning එකක් තමයි ජරා විදියට. the worst the දාලා තියෙන superlative form එක adjective බෙදනෝනේ comparative positive comparative superlative කියලා. the worst flood මේක flood නෙවෙයි සමහර flood අරම මේව කියනවා. මේක flood කියන්නේ ගම් වතුර. floods in recent time මෑතදී සිද්ධ වෙච්ච බරපතලම ඉතාමත්ම භයානක බරපතලම නරකම ජරාම විදියට බදුල්ලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මෙතන බදුල්ලයා ඉන්නවා. බදුල්ල කිව්වට බදුල්ලේ ඉඳලා කිලෝමීටර් 40ක් විතර ඇතුළට යන්න ඕන. නැත්නම් බදුල්ලේ ස්ටෑන්ඩ් එකට බදුල්ලේ නගරයට බදුල්ලෙට කිලෝමීටර් 50කට විතර මෙහා නේද? එහෙම ඉතින් නමුත් බදුල්ලට අයිති. අපි බලමු මේ නිවුස් එක මොකක්ද කියලා. ඉතින් හැමෝම දන්න දෙයක් මේක නම්. පහුගිය දවස්වල සිද්ධ වෙච්ච එක. බලමු අපි. මේ බලන්න. දැන් ඔය PDF එක දැම්මට පස්සේ එකින් එකට අරගෙන තම තමන්ම බලන්න ඕන මේවා. මුලින්ම වචන හදාගන්න. වචන නැත්තම් අපි ඉස්සරහට යන්න බෑ බොරු වැඩක්. ඔව් බරපතලනේ. first බරපතල නරක විදිහට. නරක බරපතල ගනේ විදිහ කතාවක් තමයි මේ කියන්නේ. worst හරි. මේ ඔළුවට යන්න ඕන. දැන් මම මේ ඇත්තටම මම ඔය white board වල ලියන්නෙත් නෑ. එහෙම නැත්නම් මම වෙන යම් දෙයක් භාවිතා කරන්නේ නැත්තේ මට මාව ඔලු යවනවට වඩා. දැන් ඕගොල්ලොන්ට මාවත් ඕනනම් බලන්න පුළුවන් නේ අරගෙන. මාව පෙන්වන්නට වඩා මම බෝඩ් එක ටාගට් කරනවා. මම හිතන ගොඩක් අය ඒකට කැමතියි. මම PDF එකකුත් දෙනවා. reason කියන්නේ adjective එක, reason කියන්නේ adverb එක. මෑත ඉතිහාසයේ නැත්නම් මෑතදී සිදුවෙච්ච දරුණුතම ගම් වතුර කියලා මේ කියන්නේ. බදුල්ලට සාමාන්‍යයෙන් ගම් වතුර එනවා කියලා ලොකුවට එහෙම කතාවක් අපි අහන්නේ නැහැනේ. හරිද? අපි රජ රට නම් විනාශ වෙලා යනවා හිටපු ගම. ඉතින් මේ සිද්ධියේදී රුදුරු කියන්නත් පුළුවන්. රුදුරු නපුරුනේ. ඒක තමයි. worst කියන්නේ නරක. ජරා ඔය worst කියන එකනේ worst කියන එකේ මේ superlative form එක තමයි worst. හරි. ඒ කියන්නේ bad කියන එකනේ. දැන් bad ගන්නවනේ අපි bad කියන්නේ මොකද්ද? නරකනේ. ඒකෙන් worst කියනවනේ. worst එක. ඊට පස්සේ මේ මොකද්ද මේ
worst ගන්නවා හරිද worst එන්න මේක මේ බලන්න මේක පාඩම් කරගන්න දැන් මේක ඉස්සරහට කොහොමත් මම කොටසක් මේක කරනවා ඒ කියන්නේ මෙහෙමනේ ළමයි මේක හැදෙන්නේ ඔයාට මතකද ඔව් worst කියලා ඔයාට මතකද දැන් good ගන්න ඕනේ good එකේ ඊළඟ එක මොකද්ද adjective එක කොටස් තුනකට බෙදුවනේ මේක දැන් මම කරන්න යන්නේ පොඩි දෙයක් කියන්න better මැද කොටසද දාන්නේ better than එක worse than better than ඊට පස්සේ මොකද්ද the best ඒක නිසා තමයි මෙතෙන්දි the දාන්නේ ඔන්න best මේ කොටසට superlative form එක අපි කියනවා the best all best කියන්නේ all the best නේ the බලන්න the worst නපුරුම නරකම කියන beautiful දැන් අකුරු 6කට වඩා වැඩිනවා beautiful more beautiful the most beautiful most කතාව දානවා අකුරු 6කට වඩා වැඩිනවා හරිනේ දන්නෝනේ නැත්නම් ඉතින් fat fatter fattest එහෙම ගන්න පුළුවන් big bigger biggest tall taller tallest එහෙමත් ගන්නවා right මෙතන බලන්න Badulla divisional secretary Hemanta Disanayake says that me then Badulla divisional secretary Badulla Pradesh Lekha Hemanta Disanayake says කියනවා මේ මේක ඩිරෙක්ටර් ස්පීච් එකේදී මේක රේකන් රිපෝටර් ස්පීච් එකේදී වාර්තා කතනයේදී කෙනෙක් කියපු දෙයක් තමයි කියන්නේ little less the least very good ඒක ගන්න පුළුවන් එකත් එහෙම එකක් තමයි then says that nearly 29 houses in the Badulla divisional secretariat Badulla Pradeshi Lekhan Kottase division secretary and division හරිද Badulla divisional secretary Hemanta Disanayake කියනවා that කියලා මොකද nearly ආසන්න වශයෙන් ගෙවල් 29ක් විතර ආසන්න වශයෙන් ගෙවල් 29ක් විතර in the Badulla divisional secretary Badulla ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයට අයිති අතර මේ කියන්නේ බදුල්ලෙමයි මේකනේ නැත්නම් බදුල්ලේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ බදුල්ලේ ඇතුලේ කොච්චර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ තියෙනවද දැන් මේ ගම් පහ ගත්තොත් මම හිතන්නේ 13ක් වගේ තියෙනවා. ඒතකොට ඒ වගේ දිස්ත්‍රික්කයක් විදිහට ගන්නකොට ගොඩක් තියෙන බදුල්ලේ. බදුල්ල ඩිවිෂනල් සෙක්‍රටරි එකේ. බදුල්ලේ කට්ටිය ඉන්නවනේ ඒක හදන්න වැඩි දෙයක් පාර දෙනවනේ. Division have been inundated. Right? ඒ කියන්නේ මොකද්ද? ගම් වතුරෙන් යට වෙනවා. ගම් වතුරෙන් යට වෙලා විනාශ වෙලා යනකොට තමයි ඒ කියන්නේ. ගම් අතුරින් විනාශ වෙලා යට වෙලා යනවා. එන්න මම වචන දෙන්න. Inundate. 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 අහනෝ නේද? ඇහෙන්නේ නැද්ද ළමයි? Right. Inundate. 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 Inundated කියලා අපිට ගන්න පුළුවන් පාස් පාදිට Inundate. Inundate. හරි. Inundate. ඒ කියන්නේ Inundate. වතුරෙන් යට වෙලා විනාශ වෙලා යනවා කියන අර්ථයෙන් මෙතන තියෙන්නේ. මේක present perfect passive එකක් secretary and division have been inundated මේ have been inundated due to the overflowing of the Badulla river. Due to කියන්නේ නිසා. Overflowing කියන්නේ ගඟ පිටාර ගලනවා. ගංගාව පිටාර ගැලීම නිසා. Due to the overflowing of the Badulla river.
due to the heavy rains. ඔන්න එක වචනයක් මෙතන heavy rains. ඔන්න වැස්සර කියන තව මේක adjective එක. heavy කියන්නේ තද බරපතල ගානේ වැස්ස නිසා. Badulla river due to the heavy rains that fell වැටුණු in the Badulla area. Badulla area එකට ඇද වැටුණු. අර heavy rains එක එතන සම්බන්ධ කරන මේ බලන්න මම අරගෙන පෙන්නනවාට. මේ බලන්න due to the heavy rains මේක දිහා බලන්න. right ඇද හැලුණු ගංගාර පිටාර ගැලීම නිසා. හොඳයි. රශ්මි ලෝචනත් මට ඒවල තියෙනවා. ඔන්න බලන්න ගංගාව පිටාර ගැලීම නිසා. හරිනේ. බලන්න heavy rains ඒක එතෙන්දි සම්බන්ධ කරන වාක්‍ය දෙක එකට සම්බන්ධ කරන්න. මේ ලෙසන් එක මම ඉස්සරහට කරනවා බය වෙන්න එපා. වාක්‍ය එතන හරියට සම්බන්ධ කරලා heavy rains that fell. මොකද්ද දැන් fell කියන්නේ මොකද්ද? fall කියන එකේ මේ බලන්නකො. fall කිව්වට පස්සේ අපි කියන තව මොනවද කියන waterfall දියල්. ඉගෙන වතුර උඩින් ඉඳන් ඇද හැලෙනවා. fall කියන එකේ past tense එක විදිහට ගන්න fell. ඒ කියන්නේ verb එකේ 2. verb එකේ 3 ගන්න මොකද්ද? fallen. ඒ කියන්නේ ඇද හැල්ලා තියෙනවා 4 නෙවෙයි 3. verb එකේ 3 වෙනි ස්වභාවය. ඇද වැටලා තියෙනවා. දැන් ඇද වැටුණු due to the heavy rains that fell in Badulla area last evening. ඊයේ හවස ඇද හැලුණු වර්ෂාපතනය නිසා. වර්ෂාව නිසා. right fell in the heavy rains මේක ගන්න මේක ඕන ලියාගත්තත් කමන්නේ. මේ බලන්න මේක මීනින් එක හරියට බලන්න. heavy rains that fell in the Badulla area last evening. කවුරු චන්න එපා හොඳට මේක ඉගෙනගෙන යන්න. මේ වචන හරි වැදගත්. අඩුම තරමේ උපාධි කර මොනවා කරත් වැඩක් නැහැ. වැස්ස හා සම්බන්ධයෙන් ටිකක් දන්නේ නැහැනේ වචන ටික. ඒ හරි වැදගත්. දැන් ඔය heavy කියන එක වැස්සත් එක්ක ගොඩක් වෙලාවට භාවිතා කරන එක. කියන්නේ තද බල වර්ෂාව. ඊට වඩා වචන සෑහෙන විදිහට මම කියන්නම්. ඉවසගෙන ඉන්න. heavy rains heavy කියන්නේ තද ගතිය. හරි තදින් වහිනවා. right එහෙම කතාවක් කියන්නේ. right අද හැලුණු දැන් ඒක තමයි මේ බලන්න rains ඉස්සකුරක් දාලා තියෙනවනේ. the heavy rains වැසි කියලා ඒක ප්ලූරල් කරන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් ඔය වචන කියන්නේ මෙහෙමයි. ක්‍රියාපදේ දැනගන්නත් ඕන. වචන නොලෙජ් එක පොඩ්ඩක්. එහෙම නැත්තම් මුකුත් කියවන්න ලියන්න කිසිම දෙයක් බෑ. වචන හරියට කිසිම දෙයක් දන්නේ නැත්තම් පොඩි වචන. ඒක හරි වැදගත්. ඊට පස්සේ බලන්න මොකද්ද කියන්නේ ඔය එවන්න ප්‍රශ්න තියෙන එවන්න මම මට යනව නෙවෙයි මට එහෙම මේ ලොකු ගායක් නැහැ තනිකර පට ගාලා යන්න ඕන කියලා. ඕගොල්ලොන්ට ඕනම දෙයක් එවන්න මම අද පාඩමට අදාළ උත්තර දෙන්න ඕන දේවල් වලට අනිවාර්යයෙන්ම මම උත්තර දෙනවා. right වෙන කුණු හරපේ වන්න එපා. අධික වර්ෂාව. right මම ඉතින් ඕගොල්ලෝ එවන ඒවත් මෙතන කියවනවා ඉතින්. ඕගොල්ලෝ මට උදව් කරලා එක එක වෙවනෝනේ සිංහලෙන් ලස්සනට. right ඉතින් ඒවත් මම බලනවා. ඉමාෂා හේරත් මම කිව්වා මැසේජ් එකක් දාන්න කියලා මට ඊයේ දැම්මේ නැහැ. WhatsApp එකේ. right අන්ති වෙලා මට පොඩ්ඩක් මැසේජ් එකක් දාන්න. inundated කියන්නේ තේරුම මම කිව්වා ගම් ඒ කියන්නේ ජලයෙන් යට වෙනවා. overflowing ගඟ පිටාර ගල්ලා ගිහිල්ලා යට වෙන සීන් එක. ජලයෙන් යට වෙනවා කියලා කියන්නේ. හරිනේ?
houses near බදුලු ඕය හරි නේද කෝ බලන්න බදුල්ලේ කට්ටිය කවුද ඉන්නේ බදුලේ කවුරුත් නැහැ ඉන්නනේ සෑහෙන්න අය houses near බදුලු ඕය in දෙයන්නෑවලනේ දෙයන්නෑවල සුමන තිස්සගම යාල්පනාවත්ත බදුලු පිටිය මේ නම් වැරදෙන්න පුළුවන් අපි ඒවා ඉතින් වැඩි භාවිතා කරන්නේ නැහැ නේ ගමේ කට්ටිය තමයි හරියට පදන්නේ බදුලු පිටිය නේද and Badulla South have been inundated බදුල්ල දකුණ එහෙම නේද කියන්නේ ගම් වතුරෙන් යට වෙලා තියෙනවා සම්පූර්ණයෙන්ම මේ නම් ගම් අවශ්‍ය නැහැ මං කියන්නේ මේ ප්‍රදේශය යට වෙලා තියෙන මේ නිවුස් පේපර් ආටිකල් එකේ තියෙන එක the divisional secretary told Asian Mirror ඒ අර පත්තරේට කියලා තියෙන කතාව මේ කියන්නේ told කියන්නේ කිව්වා told කියන්නේ tell කියන එකනේ tell told past participle එක told ක්‍රියාවේ තුන්වෙනි ස්වරූපේ දැනගෙන ඉන්නවා ඒවා මුලකදී මම උගන්වනවා එකතු වෙන්න බැරි අය නැති වෙච්ච අය කරගන්න බැරි වෙච්ච අය එකතු වෙන්න right tell told the divisional secretary told Asian Mirror that it had been reported ඒක වාර්තා වෙලා තියෙනවා that two houses in දෙයන්නෑවල හරි two houses in දෙයන්නෑවල 84 houses in සුමතිස්සිගම two houses in යල්පනවත්ත 15 houses in බදුලු පිටිය and 30 houses in 30 not 13 ගැන 13 with 30 houses in Badulla South have been inundated ගම් වතුරෙන් යට වෙලා තියෙනවා සම්පූර්ණයෙන්ම මේක දැනගත්තා නම් අනිත් ඒවා ටික වාට සම්පූර්ණයෙන්ම කතා කරන්න පුළුවන් තේරුම් ගන්න පුළුවන් හරිනේ ගම් වතුරෙන් යට වෙලා තියෙනවා කියලා මේ කියන්නේ මොනවද තියෙන ප්‍රශ්න බදුලු ඕය නේද හරි the floods lasted for about an hour පැයකින් විතර ඉවර මේ විතර දැන් මෙතන about කියන්නේ විතර about කියන එකේ ලොකු අර්ථ තියෙනවා දැන් ප්‍රොපොසිෂන් පාඩම අතර මම කරන්න හිටියේ අර විශේෂයෙන් මේ මට පන්තිය කරන්න බැරුණා මොනේ මගේ අර තියෙන ලෙඩක් නිසා මට හොස්පිටල් යන්න වුණා ඒක හේතුව නිසා තමයි මට කරන්න බැරි වුණේ ඒ වගේ ඉරිදවල් සෙට් වෙනවා ඔව් විතර පමණ නමුත් ඒක මම අසාධාරණයක් කරන්නේ නැහැ කාටවත් කිසිම ගැටලුවක් නැහැ අපි වමනා ටික කරනවා මට පුළුවන් ඕන අර පේපර් එක දිගට හරිනේ මොනවා හරි පේපර් එක අදාළව මෙහෙම කරගෙන යන්න තේරුමක් නැහැ කවුරුත් ඉගෙන ගන්න නැහැ කිසිම අධ්‍යාපනයක් එන්නේ නැහැ වචන ටිකක් ඉගෙන ගන්න නැහැ නිකන් ගොනෙක් වගේ අර වගේම තමයි වෙන්නේ ඉතින් මම කැමති නෑ ඒ වගේ කරන්න ඉතින් මගේ පන්තියටත් ඇවිල්ලා ඒ වගේ වෙනවට මම කැමති නිසා තමයි මේ වගේ වැඩක් කරන්නේ හරි මට නැත්තම් හරි ලේසි එක දවසක් මේකත් දාලා එක දවසක් ඕනනම් උදේවරු ඔය මේ පේපර් එකක් සාකච්ඡා කරලා ඉවර කරන්න. එහෙම නෙවෙයි අපි මේක හරි පෘතුල පළල් විදියට කරන්නේ. and hour and a half ඒ කියන්නේ පැය එකමාරකින් විතර. an hour and a half පැයකුත් එකමාරක්. අපි half an hour කියන්නේ an hour and a half an hour කියන එක තමයි. ඉවර වුණා ගම් and it's reported that the water is receding කියන අඩු වෙනවා වතුර අර ගිහිල්ලා පැයකින් විතර මොකද උනේ වතුර අඩු වුණා සර් මම ක්ලාස් එකෙන් ලීව් වෙනම මට පුරා විද්‍යා හරි ගැටලුවක් නැහැ reported that the water is receding කියන්නේ වතුර ක්‍රමානුකූලව අඩු පැයකින් පස්සේ දැන් මෙතන කියන්නේ මොකද lasted for about hour and a half පැයකමාරකට එතන about කියලා කියන්නේ විතර කියන ඔව්
විතර කියන අර්ථය තමයි විතර පමණ ගැනත් කියනවා. I'm talking about floods. මම කතා කරන්නේ ගම් වතුර ගැන. right? අඩු වෙනවා මෙතන. පැහැදිලි නේද කොබලන්න අපැහැදිලි කවුරු හරි ඉන්නවද මම උගන්වන ඒවා? එහෙම ඉන්නවද? නෑනේ. පැහැදිලි අයකෝ? කිසිම ගැටලුවක් නෑ නේද? right okay. residents say residents like කියන්නේ කවුද? අනේ ඉතින් පදිංචිකාරයෝ මේ පැත්තේ ඉන්න මිනිස්සු බදුල්ලේ කට්ටිය. say this is the worst flooding in goal නෙමෙයි අප්පා. එතන ආයේ ගෝල් දාලා මමත් මේ බැලුවා මොකද්ද කියලා මේ. ගෝල් නෙමෙයි ඉතින් මෙතන බදුල්ල වෙන්න එපා. ආයේ මොකද්ද ගෝල් දාන්නේ නේ? ගෝල් එක සම්බන්ධයක් මොකක්ද? නේද? අනිවාර්යෙන් බදුල්ල වෙන්නම ඕන එතන. එකපාරට බදුල්ල කොහොමද ගෝල් උනේ කියන්නේ? හරි. බදුල්ල in recent time මෑතදී සිදුවෙච්ච දරුණුතම දේ බදුල්ලට බලපාව. රෙසිඩන්ට්ස් කියන වචනේ ගන්න. ඒ කියන්නේ රෙසිඩන්ට්ස්ලා කියන්නේ පදිංචිකාරයෝ, බදුල්ලේ ජනතාව රෙසිඩන්ට්ස් ඒ කියනවා. එතන ප්ලූරල් එකක් නිසානේ සේ කියලා නිකන් අරන් තියෙන්නේ. දැන් ඔය සේ කියන එක ගත්තොත් එහෙම කියනවනේ. සේ කියනවා. මේකේ පාස්ට් එක මොකද්ද? මේකේ පාස්ට් එක මොකද්ද? සේ past tense එක said. past participle එක it said. ජල දිසානායක බදුල්ල. ඒක ඕනේ නැහැ. වාර්තා කරන්න. වාර්තා කරමු. ප්‍රදේශවාසීන් අන්න හරි. එහෙමත් අපි ගමු. රශ්මි ලෝචන අපිට එවලා තියෙනවා. ප්‍රදේශවාසීන් කියලා. අන්න හරි. එහෙම ගමු අපි. ඒ ප්‍රදේශයේ ජනතාව. ප්‍රදේශවාසී. This is the worst flooding. ඉතින් worst කියන එක දැන් ඉතින් ගම් වතුරට විතරක් නෙමෙයි. අපිට worst කියන එක ඕන විදිහට භාවිතා කරන්න පුළුවන් ඉතින්. This is the worst incident. මේක තමයි බරපතල ජරාම සිද්ධිය. අපිට ඕන විදිහට ඒක හදලා ගන්න පුළුවන්. හරිද? worst එක the දාන්න ඕන. අමතක කරන්න එපා. This is the worst lesson. මේක තමයි මට එපා කරපු ජරාම lesson. එහෙම කියන්න එපා ඉතින්. ඒ වගේ අපිට හදන්න ඕන. This is the worst office. the දාන්න. the දැම්ම නැතොත් අවුල්. ඔව් ප්‍රදේශවාසීන් කියනවා මේක කරදරකාරී නරකම ගම් වතුර ගැලීම බදුලට නිතර නෑ ඉනෝරේටඩ් කියන්නේ මං කියවනේ ගම් වතුර ගලලා වැස්සින් වැසි ජලයෙන් යට වෙනවා කියන එක කියන්නේ ප්‍රදේශවාසීන් කියනවා මේ කරදරකාරී නරක ගම් වතුරක් ගැලීමක් බදුල්ල නිතර වගේ ඇති වෙන President said this is the worst flooding in Badul in recent time. නෑ. Recent time කියන්නේ මෑතදී සිද්ධ වෙච්ච. නිතර සිදු වෙන්නේ නැහැ. නිතර සිදු වෙන සීන් එක නෙවෙයි. අන්න ඒක වරද්ද ගන්න එපා. හරිනේ? නිතර සිදු වෙන කතාව නෙවෙයි. Recent කියන්නේ මෑතනේ. මෑතදී මෑත ඉතිහාසයේ මෑත කාලයේදී සිදුවෙච්ච දරුණුතම ගම් වතුර නිතර නෙවෙයි. එහෙම කිව්වොත් වැරදි. ඒක වරදවා ගන්න එපා. මෑතදී යන්න හරි. රීසන් කියන්නේ මෑතදී ඇතිවෙච්ච දරුණුතම දේ තමයි. හරි නේද?
මෑත කාලයේදී ඇති වෙච්ච දරුණුට හරිනේ දැන් ඕකේ විතරක් නෙවෙයි අර මට දැන් මෙහෙම කියන්න ඕනේ මොකද මේ ගම් අතුර සම්බන්ධයෙන් කතා කරනකොට ගොඩක් වචන තියෙනවා right වැස්ස හා සම්බන්ධයෙන් අපි පොඩ්ඩක් බලමු මොනවද තියෙන්නේ කියලා නේද දැන් අපි මෙහෙම කතා කරන්නේ වැස්ස train it rains කිව්වා it is raining කිව්වා සාමාන්‍යයෙන් වැස්ස ගැන කතා කරා දැන් ඔය වහිනවයි කියන සීන් එක විවිධ ආකාරයෙන් කියන්න පුළුවන් මේ බලන්නකෝ ඔන්න බලන්න පළවෙනිම ඔයා පාඩම් කරගන්න ඕන දෙයක් තියෙනවා අද පාඩම් කරගන්න මෙන්න මෙහෙම කතාවක් මම මාතෘකාවක් විදිහට ගන්න rainfall කියලා ගන්න වර්ෂාපතනය හා සම්බන්ධ වෙන තියෙන වචන වර්ෂාපතනය හා සම්බන්ධය සාමාන්‍ය වහිනවා කියන්නේ it's rain cats and dogs ලියා ගන්න මොර සූරන විදියට තද විදිහට ඉතා තදින් මොර සූරන විදියට තදින් වැස්ස වහිනවා it rain cats and dogs හැබැයි not fall in බල්ල පූසෝ මේ බල්ල පූසෝ වහිනවා කියලා නෙමෙයි මෙතන කියන්නේ දැන් තව දෙයක් ඉංග්‍රීසි භාෂාවේ තියෙනවා මේ cat and dog සම්බන්ධ කරගෙන කියන දෙයක් තමයි දැන් cat and dog life කියනෝනේ cat and dog life මොකක්ද ඒ කියන්නේ මේක ලියා ගන්න ඒ කියන්නේ මොකක්ද cat and dog යන මොර සූරන වැස්ස මොර සූරන වැස්ස right මොර සූරන වැස්ස අන්න හරි මොර සූරන විදියට වැස්ස වහිනවා නුවන්ගෙන් සමාධිත් ඉන්නෝනේ right මොර සූරන විදියට වැස්ස වහිනවා දැන් ඔය බය අඩු බය ගුළු ජීවිතයට අපි කියනවා cats and dog life කියලා cat and dog හරිද දැන් මෙන්න මේකත් හොඳ භාවිතා කිරිල්ලක් පාඩම් කරගන්න මේකේ අර්ථය තමයි තද විදියට වහිනවා cats and dogs හැබැයි සපුර cats කියලා plural කරලා dogs කියලා දාලා ඒක සම්බන්ධ කරන්න දැන් අපිට කියන්න පුළුවන් it rains cats and dogs these days මේ දවස්වල වහිනවා හරි මොර සූරන විදියට හරි එහෙම ගන්න සමීර ප්‍රියදර්ශන හරි නේද සමීර ප්‍රියදර්ශන right ඒක එක rain cats and dogs මම මේ හිමීට කියන්නේ ලියා ගන්න ස්පේස් එක තියලා ඉගෙන ගන්න වචනේ ඔළුවට යන කාලය දීලා හිතලා බලලා වචනේ අරගෙන මොකද අර ඔයාලගේ මට්ටම අනුව තමයි කරන්නේ දැන් it rains on and off මෙන්න මේකත් හරි වැදගත් මේක ලියා ගන්න නිකන් ඔයාලා දන්නව නේද වහිනකොට එක ස්වරූපයක් තියෙනවා මොකද්ද ඔයගොල්ලෝ කියන විවිධ නම් මේකට චුරු චුරු වැස්ස චිරි චිරි වැස්ස මොකක්ද ඒ වගේ කියන්නේ වහිනව නිකන් එකපාරට වහිනවා ආයෙ නවතිනවා ආයෙ නිකන් චුරු 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 ගාලා වහිනවා ආයෙ නිකන් නවතිනවා හරි කරදරයි වහින්නෙත් නෑ වහින්නේ නැත්තේත් නෑ අපි කියන on and off it rains on and off අපෝ it rains on and off these days වහින්නෙත් නෑ වහින්න නැත්තේත් නෑ මේ වහලා පායලා ආයෙ වහිනවා ආයෙ චුරු චුරු ගාලා ආයෙ වහිනවා අර මේ වගේ සීන් එක it rains on and off මොකද්ද මේකට ඔයාලා කියන්නේ වචන එපා කරපු වැස්ස කියන්නත් බෑ දරුවෝ එපා කරපු වැස්ස නෙවෙයි
එපා වෙනවා තමයි ඉතින් මෙහෙම වැස්ස. කඩින් කඩ very good. හොඳ වචනයක්. කඩින් කඩ. ඇත්තටම ඉතින් කඩින් කඩ වැටෙනකොට රශ්මි කියන වගේ එපා වෙනවා තමයි. එපා කරපු වැස්සනේ ඇත්ත. එහෙම ඉක්ක වහලා ඉවරයක් කරන්න. එහෙම නෙවෙයි අපි ගමනක් යන ලෑස්ති වෙනකොට වහිනවා. ඊට පස්සේ ටිකක් වෙලා පායනවා ආයෙ ගමන යන ලෑස්ති වෙනවා ආයෙ වහින්න පටන් ගන්නවා. අන්න ඒ වගේ වහිනවනේ. අපි කියන ඔකට චුරු චුරු වැස්ස, චිරි චිරි වැස්ස. දැන් ඒ වගේ කතන්දර කියන්නේ strange on and off. On and off. කඩින් කඩ. ඒ වචනේ හරි ලස්සනයි. ඒ විතරක් නෙමෙයි. දැන් වැස්ස සම්බන්ධයෙන් දැන් English talking about weather is the most common things තියෙනවනේ. weather එක ගැන කතා කරන. right? අධික වර්ෂාව නෙවෙයි දරුවෝ. netme කියන්නේ දැන් අධික වර්ෂාව ගත්තොත් එහෙම ඔක ගන්න පුළුවන් අධික වර්ෂාව ගත්තොත් මෙතන. torrential rain අධික වර්ෂාව තියෙන ඉස්සරහට පොඩ්ඩක් ඉන්න. cats and dogs වගේ. cats and dogs කියන එකෙත් අධික වර්ෂාව කියලා ගන්න පුළුවන්. අධික වර්ෂාව. ඒ වගේ ඉස්සරහට හම්බ වෙනවා. At times we wake up with heavy rainfall or sometimes it's just light rain. දැන් මෙහෙම කතාවක් තියෙනවා. දැන් මේ වාක්‍යයක් මම උදාහරණයක් ගත්තේ. සමහර at times වෙලාව we woke up අපි wake up කියන්නේ මොකද්ද නැගිටිනවා. get up කියන එකටම තමයි. wake up කියන්නේ සාමාන්‍යයෙන් අපි නැගිටිනවා. get up උදේ නැගිටිනවා. නැගිටිනවා නේ get up කියන්නේ get up කියන්නේ සාමාන්‍යයෙන් get up කියනකොට වචනයක් විදිහට අපිට ගන්න පුළුවන්. get up කියන්නේ උදේ නැගිටිනවා. got up කියන්නේ නැගිට්ටා. past tense එක. phrasal verb එකක් විදිහට. හරි. දැන් ඒ වගේම තමයි මේ wake up කියන එක ගත්තොත් එහෙම wake up එකන්නේ ඔය awakening one කියන බුදුහාමුදුරටත් කියනෝනේ. ඒ කියන්නේ අවදි වූ තැනැත්තා. දැන් අපි ගත්තොත් එහෙම අවදි වෙන මිනිස්සු නෙවෙයි. දැන් මනෝවිද්‍යාව නූතන මනෝවිද්‍යාව කියන්නේ මනස අවදි කරනවා කියලා කියන්නේ. අන්නේ මනස අවදි කරනවා තමයි wake up කියන්නේ. අපි උදේ නැගිටිනවා විතරක් නෙවෙයි මනස අවදි කරනවා. දැන් මේකේ ලෝකෙ ගොඩාක් අය භාවිතා කරන දෙයක් මේ මනස අවදි කරන එක. ඒ ඕගොල්ලෝ ගොඩක් වෙලාට මනස අවදි කරගත්ත අය නෙවෙයි. නින්ද්‍රාශීලී මානසිකත්වයෙන් ඉන්නේ. ඒ කියන්නේ නිදා ගන්නවා කියන අර්ථෙත් නෙවෙයි. නැගිටලා හිටියා කියලා ඇති වැඩකුත් නැහැ. ඊට හොඳයි නිදා ගන්න. නැගිටලා හිටියත් කිසිම අවදි වෙච්ච මනසක් නෙවෙයි තියෙන්නේ. අර මොනවා හරි තීන්ත ගාලා පාට කරපු කවදාවත් හොදන නැති රෙද්දක් වගේ මනසක් තියෙන්නේ. right? wake up mind එකක් නෙවෙයි. අවදි වෙච්ච මනසක් නෙවෙයි. අන්නේ අවදි වෙච්ච මනස හදාගන්න එක තමයි දැන් ඔයක හරියටම කරපු අය ඉන්නවා ලෝකේ අවදි වෙච්ච. දැන් ඔය බුදුහාමුදුරන්ට ජේසුස් වහන්සේට අපි කියන්නේ your majesty awakening one කියන්නේ අවදි වූ තැනැත්තා. අවදි වූ තැනැත්තා. right? මං කියන්නේ මේ බුදු වෙන්න කියන කතාව නෙවෙයි. ඊට මෙහා අපිට මනස අවදි කරගන්න පුළුවන් සිස්ටම් ඕන තරම් තියෙනවා. දැන් at time we wake up get up කියන එක තමයි මෙතන. with heavy rainfall තද්ද වර්ෂාපතනයත් එක්ක තමයි මම නැගිට්ටේ. or sometimes it's just light rain කියලාත් අපිට ගන්න පුළුවන්. මොකද light rain කියන්නේ මද වැස්ස, සුළු වැස්ස, චුට්ටි වැස්ස, මද වැස්ස, සුළු වැස්ස, පොඩි වැස්ස, ඔය වගේ කියන light rain එක. නැත්නම් මට කියන්නේ ඔකට කියන ලස්සන වචනයක් මොකද්ද කියහන්? අපි කියනවා නිකන් අර ආදරණීය වැස්සක් ලයිට් ට්‍රේන් එකක් මොකක්ද කියන්නේ මල් වැස්සද අපි කියන්නේ සමහර වෙලාවට නිකන් මල් වැස්සක් වහිනවා නිකන් මේ අපිට ආශිර්වාදයක් විදියට අපිට දැනෙන්නේ නැහැ ඒ වුණාට පොඩි පොදක් යනවා මල් වැස්සද හිරි පොද වැස්ස අන්න ලස්සන වචනයක් ආවා ඔමෙත් ඉන්නව නේද හිරි පොද වැස්ස ඔය තියෙන වැහි පොද සිරිපොද වැස්ස සිරි කිව්වත් හරි හිරි කිව්වත් හරිනේ සිරිපොද වැස්සේ අන්න සිරිපොද වැස්ස වගේ ලයිට් රේන් එක ගන්න පුළුවන් අපිට ඒක ඇත්තට කරදර වැස්සක් නෙමෙයි හරි ආතල් වැස්සක් ඒක දෙමින්නෙත් නෑ අපි
පොඩ්ඩක් නිකම් වැටෙනවා හරි ලස්සනයි මන්ට පායල යනවා ඒ වගේ සීන් එක ලයිට් රේන් එක ලයිට් රේන් එකක් අපි ගොඩක් හරි කැමති සමහරලාට ලයිට් රේන් එකක් වෙනවට ඊට පස්සේ සමහර එක පාට ධාරානිපාත විදිහට වැහිලා කෙල වෙලා නැති වෙලා බංගස්ථාන වෙලා යන්නත් පුළුවන් ඉතින් රයිට් නමුත් ලයිට් රේන් එකට අපි පොඩ්ඩක් ලව් කරනවා හැමෝම නේද හෙවි රේන් එකටත් කැමති have cup of tea take a baby තනියෙන් හරි සින්දුවක් අහගෙන ඈත බස්ස වහින දිහා බලාගෙන ඉන්න වගේ කැමති නේද ඒ වගේ ෆීලින් එකක් අමුතු ෆීලින් එකක් එන්න ගන්නවා මනසට හිතට ඇඟ ඇතුලෙන් වෙනස් වෙනවා right ආදර ෆීලින් එන්න පුළුවන් ලස්ට් එක එන්න පුළුවන් රාගාන්විත සිතුවිලිත් එන්න පුළුවන් නේ කොල්ලෙකුට එන්න පුළුවන් ගෑල්ලමෙක් හිටියනම් තුරුළු කරගෙන ඉන්නද කියලා වගේ අදහසක් එන්න පුළුවන් මේ වැස්ස එක්ක ගොඩක් දේවල් නිර්මාණය වෙනවා ඉස්සර වැස්ස කියලා පට්ටපන්තියක් තිබ්බනේ එච්චෙම් කුටලේ ගමක නේද තිබ්බේ වැස්ස කියලා පට්ටපන්තියක් තිබ්බ නේද එච්චෙම් කුටලේ ගම වගේ මට මතක මම පොඩි කාලේ ඕලෙවල් කාලේ මම හිතන්නේ තිබුණ වැස්ස කියන පට්ටපන්තිය ඒක එක තැනක මට මතකයි පොඩි දෙයක් අදනම් නුවර එළියකීම වෙසෙන ගම එතකොට නුවර එළිය මිනිස්සුන්ට කොහොම ෆීලින් එකක් ඇද්ද එයා මේ හදිස්සියේ බහැලා එයාගේ ගම හරියට නුවර එළියක් වගේ වෙලාලු එච්චෙම් කුඩලේ ගම හදිස්සියේ බහැලා එයාගේ ගම නුවර එළියක් වෙලා මේ එකපාරටම ඉන්න මිනිහෙකුට එයා කියන අදනම් නුවර එළියකීම වෙසෙන ගම හිතන්න නුවර එළිය ළමේ කොහොමද උදේ පාන්දර නැගිටලා ඉස්කෝලේ යන්නේ ෆීලින් එක මොන වගේ ඇත්තනේ කඳපොළ නුවර එළිය පාගල ඒ එදියාකි ජනතා මෙතන ඉන්නනේ නිල් දණ්ඩා හින රූපහ ඔය ප්‍රදේශවල නියන් නුවර එළිය ෆීලින් එක මේ වෙනකොට ෆීලින් එක right එතකොට ඒක තමයි අර ලොකු වෙනසක් තියෙනවා ඉතින් ඒක හැම රටකම ඉතින් සමහර ප්‍රදේශවල එහෙම තියෙනවා නුවර අදනම් නුවර එළියකින්ම වෙසෙන ගම ඕක විතර මම නිශ්චිත වශයෙන් පාඩම් සමහර එක පුළුවන් ළමයි ඇති වගේ ලස්සන දැන් මතක් කරන්න බෑ ඒ කවි ලස්සන වැස්ස කවි පන්ති අහසේ වලා කුළුහා තරගයක වැදී තොටියා ඔරුව ආපසු තොටු පොළට පදේ හරිම ලස්සනයි සින්දුවක මතක් වුණා මිනි පොද මේ තියෙන්නේ ගී දේවියට කැප කළ දෙවොලකට සම කුටියක සුවද දෙයි කළුවැල් කපුරුදුම හරියට හරි අදනන් නුවර එළියකීම වෙසෙන ගම මෙපමණ අලස දවසක් නොදුටු වෙමි මම ඒ කියන්නේ මේ අලසකම අස්සේ එහෙම කිව්වට පොඩි ආතල්ලෙහිකුත් තියෙනවා හරිද අපි ජීවිතේ වැඩ කරන් යනකොට මාසේ දවස් කීපයක් අපි එක දවසක් හරි මේ වගේ පට්ට අලස දවසක් වෙනකොට අපි හිතින් ලව් කරනවා ගොඩක් බිසි අදනම් නුවර එළියකීම වෙසෙන ගම මෙපමණ අලස දවසක් නොදුටු වෙමි මම එතකොට වාට හිතේ නුවර එළිය මිනිස්සු අලසයි කියලාද නුවර එළිය මිනිස්සු වෙන හැමදාම අලස වෙන්න ඕන නේද එහෙම බලන්න දැන් මෙතන බැලුවට පස්සේ ටිකක් කල්පනා කරාම එහෙම වෙන්නේ ඒ ජනතාව පුරුදු වෙලා ඉන්නේ right නුවර එළිය කට්ටිය අලස නෑ එයාලා එකට පුරුදු වෙලා හරිනේ right එහෙම නැති නුවර එළිය නැති වෙන්න එපා එහෙම වෙන්නේ හරි thank you very much ඉතින් ඒවා හරියට පාඩම් කොහොමද එකපාරට ගත්තා නේද කුමුදුනි කරුණාතිලක පාඩමෙන් කිව්වද එහෙම නැත්නම් ඔයා සිංහල ටීචර් කෙනෙක්ද right ඔන්න ලයිට් රේන් එක මම හිතන්නේ යා ටීචර් කෙනෙක් වෙන්න so let's have look at the phrases used to talk about rain අපි නිකන් look at කියලා කියන්නේ නිකන් let's have look at කියන අපි අවධානයක් ගමු phrases used to talk about rain මේ වැස්ස ගැන කතා කරන්න භාවිතා කරන ගමු කියලා කියන්නේ මේ වචන ටික බලන්න මේ බල drizzle light rain fine rain drops ඒ කියන්නේ drizzle කියන්නේ පොද වැස්ස අපිට මේකට විශේෂ නමක් මොකක්ද කියන්නේ ඔයගොල්ලෝ දන්න මට වඩා මොනවාද
මිනි වැස්සත් නෙවෙයි ඒකත් එහෙම තමයි ඒකත් අර මල් වැස්ස වගේ දෙයක් තමයි නිකන් ඩ්‍රිසිල් කියලා කියන්නේ අර වැහි පොද ඉන්නේ දැන් ගෙදර අපි වැරන්ඩයකට වගේ ගියාම එන පින්න වගේ පොද වැස්සක් වගේ තමයි ඩ්‍රොප්ස් කියලා කියන්නේ මේ එළියට බැස්සාම ඉතින් ඩ්‍රොප්ස් නෙවෙයි තනිකර ඔළුවට ගහන වගේ වැසි වැටෙනවනේ ඒ සීන් එක නෙවෙයි මේ දැන් ලයිට් රේන් එකක් ඇත්තටම පොද වැස්සක් වගේ තමයි රේන් ඩ්‍රොප්ස් එක ඩ්‍රිසිල් කියලා කියන්නේ ඒකට හරිද පිනි හිරිකඩු අන්න හරි හිරිකඩු පිනි කැට වැස්ස අන්න හරි මේ වගේ පිනි කැට වැස්ස බලන්න කොච්චර වැස්සට වචන තියෙනවද කියලා පිනි කටලු හිරිකඩලු පොදලු මිනිලු මිනි වැස්සලු බලන්න වැස්සේ කොච්චර දේවල් තියෙනවද කියලා we can just quickly get to the subway as it's a just drizzle කියලා කියන්නේ පොද වැස්ස හරිනේ downfall heavy rainfall downfall කියලා කියන්නේ මෙන්න මෙතන මෙන්න මේ cats and dogs වගේ එකක් තමයි cats and dogs ඒ කියන්නේ heavy වගේ තමයි හරිද downfall කියලා කියන්නේ heavy rainfall එක cats and dogs වගේ නිකන් නැත්නම් අපි කිව්වොත් එimhe torrential rain එක තද වැස්සක් කියන එක හරි ඉතින් වැස්සෙන් ඕන තරම් සින්දුත් තියෙනනේ නිර්මාණය කරන කවි සින්දු ඒ කියන්නේ සාහිත්‍යයෙන් සමහර මිනිස්සු වැස්සේදී කවි ලියන්න කැමති සින්දු ලියන්න කැමති ගොඩක් මිනිස්සු ලේඛකයෝ ගොඩක් අය කියලා තියෙන කවි වලින් වැස්ස හා සම්බන්ධයෙන් කවි ලියනවා ඒ වගේම වැස්සේදී වෙනත් ෆීලින් එවිල කවි ලියනවා ආදරය හා සම්බන්ධයෙන් ගොඩක් තියෙනවා පින්න පිපුණු රෑ යාමෙනි සිටී දෝ ඔය කැකුල පෙනෙන සඳ ඒ වගේ ඉතින් සින්දු තියෙනවා මොනවද තව ඒ වගේ සින්දු තියෙන්නේ මහරගමට වහින්න එපා එහෙමත් තියෙනනේ වහින්න එපා කියලා ප්‍රාර්ථනා කරන්නේ මහරගමට නෙවෙයි ඔයාට ඕන තැනට වහින්න එපා කියලා ප්‍රාර්ථනා කරන්න ඔබ තෙමේ කියා බයයි down for a heavy rainfall හරි නේද හරි bucketing down ඒ කියන්නේ තද වැස්ස bucketing down කියන්නේ මොකක්ද දන්නවද දැන් වතුර පිරීලා overflowing තනි කරම විනාශ වෙලා යනවා කියන එක තමයි මේ පරිසරය bucketing down ගිහන්ට එක මතකයි නේද ඔව් මිනි පොද වැටේවි ඒක හරි මිනි පොද වැටේ මහරගමට වහින්න නැතුව වහින්න නෑ තැනකට අන්න හරි දැන් මේක උදාහරණයක් තියෙන මෙතන I think you should step back වා ගෙදර ඉන්න හිටපු තැනම ඉන්න stay back කියන්නේ හිටපු තැනම ඉන්න ගෙදර ඉන්න it's bucketing down අර raining කියන වගේ අපිට හදලා පුළුවන් it's bucketing down කියන්නේ වහිනවා තද විදියට වහිනවා it's bucketing down හරි තද විදියට වහිනවා නැත්නම් තව හොඳම වචනයක් තියෙනවා torrential rain ලියා ගන්න මේ වචනේ තද වැස්ස ඒක නම් පාඩම් කරගන්න heavy rain සාමාන්‍ය මීඩියා වල භාවිතා කරන්නේ මේක the city experiences torrential rain last evening මුළු සිටි එකටම ඊයේ තදින්ම වැස්සා commonly used by the media එක භාවිතා කරන මේ torrential rain කියන එක ලියා ගන්න තද වැස්ස ධාරානිපාත වැස්ස ධාරානිපාත වැස්ස තද වැස්ස cats and dogs bucketing down අන්න හරි නා කපන දැන් නා කපනවා කියලා වෙනම වැස්සට නමක් නැහැ torrential rain cats and dogs bucketing down නා කපන වැස්ස තොරචෝන්තියක් නැතුව එක දිගටම වහින වැස්ස
heavy rain එක තද වැස්ස කියලා තමයි මේ කියන්නේ. අන්න හරි. මොර සූරන වැස්ස. right? heavy rain එක ලියා ගන්න මේ. මොර සූරන නා කපනනේ සමහර මෙමෙති ඔයාගේ පැත්තේ කීක නම් කියනවා තිති සැරෙන් වහිනවා එහෙම කියන්නත් පුළුවන් දැන් සැරෙන් වහිනවකම අපිට එකපාරට හිතෙන්නේ සැර අපි සැර කියන්නේ මිරිස් කාල සැරයි නිකන් හරිම කටට සැරක් කටට රහට සැරටනේ අපි කියන්නේ නමුත් සැරෙන් වහිනවා කියලත් කියන සමහර සැරෙන් වහිනවා කියන්නේ අයියෙන් වහිනවා කියන්නේ සැරෙන් හරි සැරෙන් එන්න ඉක්මනින් එන්න හරි තද කියන අර්ථය තමයි ඒක කියන්නේ මොර සූරන heavy rain මොකද්ද torrential rain torrential කියන adjective එක torrential heavy කියන වගේ torrential rain සැරෙන් වහිනවා තදින් වහිනවා මොර සූරන නා කපන හරිනේ ඇයි නා කපන කියන්නේ ඇයි නා කියන්නේ කොච්චර හයියයිද ඒකත් විනාශ කරලා දාන්න පුළුවන් තරමේ ශක්තිමත් වැස්ස හරි ප්‍රබලයි අපි හිතනට වඩා වැස්ස ඇතුලේ තියෙනවා පට්ට විද්‍යාවක් පට්ට සයන්ස් එකක් පට්ට වැස්ස හරි පට්ට වෙනස් අපි හිතනට වඩා වැස්සට පුළුවන් ශ්‍රේණිකව අපිව නැති කරන්න ඇති කරන්න උස්සන්න පහත් කරන්න අපි සදාකාලික නැති කරන්න සදාකාලික උස්සල තියන්න සියල්ලකින් වැස්ස හා සම්බන්ධයි ජීවත් කරවන්න මරන්න සියල්ලට වැස්ස සම්බන්ධයි වැස්ස කියන්නේ විශ්වයෙන් දීපු තෑග්ග ස්කැටර් ෂවර් කියන්නේ තව එකක් ලියාගන්න ස්කැටර් ෂවර් කියන්නේ on and off rain for short periods of throughout the day commonly used by the weather forecasts department කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව භාවිතා කරන වචනයක් තියෙනවා weather forecast the city will experience scattered showers throughout the day tomorrow ඔන්න දැන් අර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියන කතාවක් කියන්නම් the city will experience දැන් ඔය will experience කියන්නේ වැස්ස අත්විඳින්න සිද්ධ වෙනවනේ දැන් කලින් මේ එක්ස්පීරියන්ස් කියන කතාව ආවා එක්ස්පීරියන්ස් කියන්නේ verb එකක් විදිහට ගන්න පුළුවන් අත්විඳිනවා දැන් මෙහෙම කියන්න පුළුවන් මට I experienced the class මම ක්ලාස් එකේ අත්විඳිනවා මම ඔන්ලයින් ඉන්නවා ඔයාලට ඕන ප්‍රශ්නයක් අහන්න පුළුවන් වීඩියෝ වගේ නෙවෙයි the city will experience scattered showers කියලා කියන on and off එක පායනම වහින මේ තියෙන්නේ throughout කියන්නේ මුළු මනින්ම ලියා ගන්න මුළු මනින්ම throughout මුළු මොරින්ම දැන් on and off rain කියන එකනේ on and off කියන්නේ නවතිනවා බහිනවා නවතිනවා බහිනවා අර චුරු වැස්ස ඒකට කියන තමයි scattered showers පත්තරේ ඕන තරම් තියෙන showers කියලා rain කියලා නෙමෙයි නිවුස් පේපරේ ඉන්නේ showers කියලා ඉන්නේ heavy showers කියලා කියන වැස්ස දැන් ගෙදර තියෙන shower එක ගන්න වහින මේ වතුර වැටෙන shower එක බලන්න කොහොමද ඉන්නේ වතුර වැටෙනවනේ යන්නේ දැන් ඒකත් හදලා තියෙන්නේ වැස්ස මුලින් ඇති වෙලා shower එක නැත්නම් shower එක මුලින් දාලා වැස්සට කියලා එහෙම කිව්ව නෙමෙයිනේ හරි shower වතුර වැටෙනවා කියන එක කියන්නේ scatter shower කියන්නේ on and off කියන එක ඒ කියන්නේ වැස්ස නවතිනවා පායනවා බහිනවා scatter shower on and off rain for short periods throughout the day commonly used by the weather forecast department කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තමයි කියන්නේ මේක then city will experience scattered showers throughout the day tomorrow හෙට දවස පුරාවට scattered shower එකක් බලාපොරොත්තු වෙන්න වහින්නෙත් නැහැ පායන්නෙත් නැහැ වහින්නෙත් නැහැ වගේ නිකන් අර අමුතු කතන්දරයක් නේ උතුර තියෙන අපි කැමති නැහැ වැස්සට throughout කියන වචනේ ගත්තොත් ඒක ගැන පොඩි දෙයක් කියන්න ඕන බලන්න මොකද මේ throughout කියන්නේ මේ වචනේ මිස් කරලා යන්න බෑ මට throughout කියන්නේ මුළු මනින්ම ලියා ගන්න මුළු මනින්ම
throughout the day කියන්නේ මුළු දවස පුරාවටම කොබලන් මේ වචන ඉගෙන ගන්නයි නිකන් ඔහෙ කට අරගෙන ඉන්නවද මේ වචන ඉගෙන ගන්නවද කියලා කොබලන් ප්‍රයෝජනයක් තියෙන ඉගෙන ගන්නයි කොබලන් එහෙමයි ඉන්නවද මෙතන හරි නේද එහෙමයි ඉන්නවද හොඳට ඉගෙන ගන්න අය ඒම අය තමයි ඉන්නිතින් කොච්චර බාධකාවත් පන්සල ජොයින් වෙලා පිළිවෙලට වචන අරගෙන පට්ට විදිහට ඉගෙන ගන්න සෙට් එකක් ඉන්න මෙතන right එයාට ඉතින් මේක මැනිකක් වගේ තමයි මේ පන්ති ඉගෙන ගන්න අයට එහෙම ඉතින් ඔයගොල්ලෝ මට එවන්නෙත් කියන්නේ ඉතින් අපි ඉගෙන ගන්නවා ඒකයි මම එහෙම කියන්නේ හොඳයි throughout කියන්නේ මුලින්මනින්ම right okay ඔක්කොම වගේ හොඳට රෙඩි වෙලා ඉන්නේ එහෙනම් බලන්න මේ තව වචනයක් තියෙනවා මේ raining cats and dogs to rain heavily idioms එකක් ඒක idioms එකක් විදිහට ගන්න ඒක cats and heavily example I didn't go for my class as it was raining cats and dogs නිසා මෙතන as කියන්නේ නිසා කියන එක I didn't go for my class my පන්තිට ගියේ නැහැ තදින් වැස්ස නිසා වීඩියෝ එක පින් කරලා තියාගන්න right තදින් වැස්ස නිසා උදාහරණයක් ඕන ලියලම තියාගන්න පුරුදු වෙන වචනේ මග ඇරින්න එපා cats and dogs කියන්නේ තදින් වැස්ස තදින් වහිනවයි sports training කියන්නේ තදින් වැහිමින් තිබුණ නිසා බරපතල heavy කියන එකම තමයි මොකක්ක නැත heavily rains කියන්නේ heavy rain කියන්නේ එනවාට ඉතින් මේවා ටික ටික ගන්නකො අදහස් සමාජයට යවා ගන්න right sure මම කියන්න හොඳම throughout the ලස්සන එකක් තමයි throughout the night රාත්‍රියේ මුලින්ම දැන් අපි මේක මම දැකලා තියෙන මේවා භාවිතාන ගොඩක් ඔය සාහිත්‍යෙදි භාවිතා කරන එකක් තමයි she cried throughout the night රාත්‍රිය මුළුල්ලේම ඇය ඇඬුවා රැය පුරාවටම ඇඬුවා I didn't go to the Dammot වැරදිද go for වෙනුවට මොකද මෙතන තියෙන්නේ තියෙන එක ගමු I didn't go for my class ඉතින් මෙතන කිසිම වරදක් නැහැ ඒක හරි වාහන එක මොකද්ද එතන කියන්නේ I go කිසිම අවුලක් නැහැ ඉතින් I didn't go for my class කියන I didn't go to my class කියන්නත් පුළුවන් කිසිම අවුලක් නැහැ හැබැයි didn't කියන පාර්ට් එක නම් එන්න ඕනේ ඒක වාට වෙනස් කරන්න බෑ ඕනනම් for to දාන්න පුළුවන් කිසිම ගැටලුවක් හරි didn't කියන පාර්ට් එක නම් පුතෝ වෙනස් කරන්න බෑ ඉතින් රැය පුරාම ඇඬුවා රැය පුරා මුළුල්ලේ ඇය ඇඬුවා රාත්‍රියේ 5 වෙනතුරු ඇය ඇඬුවා රැය මුළු රැයක් ඇය ඇඬුවා හරි throughout through කියන්නේ එකක් through කියන එකට out එක එකතු කරලා හදන්නේ through කියන්නේ තුලින්නේ එතකොට through කියන එකේ out එක එකට එකතු කරලා තමයි throughout හැදෙන්නේ තියෙන්නේ මේ වගේ ඇතුළට තියෙන ශුද්ධ අංශුවට බැලුවා blood mean මේක ඔයා අත්විඳිනවා ලංකාවට තියෙන natural disaster එකක් ගත්තොත් එකක් සමයි සාමාන්‍යයෙන් ඉතින් ගම් වතුර වෙන ඒවා නම් අත්‍තරම අපිට නෑ ඔය පොඩ්ඩක් landslide තියෙනවා එච්චරයි earthworks තියෙනවා කලාතුරකින් නැතු ඉතින් ගම් වතුර තමයි අපිට අත්විඳින්න තියෙන්නේ
වෙන ඉතින් මොකුත් ලොකුවට නෑනේ අපේ රටට. ඒකයි මං කිව්වේ කොච්චර blessed country. Overflow of large amount of water. Overflow විශාල වතුර සංඛ්‍යාවකින් overflow වෙනවා. ගඟ පිටාර ගලනවා තමයි flood කියන්නේ. Dam to be slightly wet පොඩ්ඩක් තෙමෙනවා. ලියා ගන්න. Dam කියන්නේ පොඩ්ඩක් තෙමෙනවා. To be slightly wet කියලා කියන්නේ පොඩ්ඩක් තෙමෙනවා. දැන් මම ඔයාලට මෙතනදි පොඩි දෙයක් තව පොඩි දෙයක් කියලා දෙන්න. පොඩ්ඩක් ඉන්න මේක ඉවර වෙලා. හරිද? Dam කියන්නේ slightly wet කියන්නේ චුට්ටක් තෙමෙනවා. දැන් අපි මෙහෙම කිව්වොත් එහෙම ඔයාලට ප්‍රශ්නයක් එන්න පුළුවන්. එතකොට සර් මෙහෙම දැන් අපි මම තෙමෙනවා කියන්නේ කොහොමද? I get wet. ලියා ගන්න. මම තෙමෙනවා I get wet. ඔව්. මම තෙමෙනවා get wet. මේක පොඩ්ඩක් තෙමුණා slightly. I get wet කියන්නේ මම තෙමෙනවා. මම තෙමුණු නම් I got wet. මම තෙමුණා got wet. ලියා ගන්න. මම තෙමුණා got wet. right? Okay, මෙහෙම එකක් මම කියන්න මම සම්පූර්ණයෙන්ම තෙමුණා. I got wet thoroughly. I got wet thoroughly. thoroughly මේ වචන ගන්න throughout නෙවෙයි මේක වෙන වචනයක් thoroughly ලියා ගන්න. I got wet thoroughly කියන එකේ meaning එක තමයි මම සම්පූර්ණයෙන්ම මුළු මනින්ම තෙමුණා. මම සම්පූර්ණයෙන්ම මුළු මනින්ම තෙමුණා. දැන් වඩ ගෙට කොට වෙන්න පුළුවන් I got wet thoroughly. සමහර මේක thoroughly කියනවා thoroughly කියනවා thoroughly කියන්නත් පුළුවන් thoroughly කියන්නත් පුළුවන්. I get wet තෙමෙනවා I got wet තෙමුණා I got wet thoroughly. throughout කියන එක තේතට ගැලපෙන්නේ නැහැ සම්පූර්ණ මොනවා හරි සිද්ධියක් හා සම්බන්ධයෙන් මුළුමනින්ම පාහේ රාත්‍රිය මුළුමනින්ම පාහේ ඇය ඇඬුවා. මෙතන කියන්නේ thoroughly. අන්න හරි. මම සම්පූර්ණයෙන්ම තෙමුණා. thank you රශ්මි. සුජානිත් තෙමනවා මට. සම්පූර්ණයෙන්ම තෙමුණා. මම සම්පූර්ණයෙන්ම තෙමුණා. I got wet thoroughly. ලියා ගන්න. thoroughly. thoroughly. හරි නේද? I got wet thoroughly. right. thoroughly. ලිව්ව නේද? thoroughly. සම්පූර්ණයෙන්ම. එයා තෙමනවා කියන සීන් එක ගන්න වෙනවා get දාලා. නැත්තම් අමාරු. හරි? drench. fully wet. මෙන්න ලස්සන කතාවක් කියනවා. slight wet එකක් තියෙනවා fully wet එකක් තියෙනවා. හරිද? ඔයගොල්ලන්ට මේ වගේ වචන වලට කැමති නේද? අද ඉගෙන ගත නේද ගොඩක් වචන. නිකන් ජොයින් වෙලා කට අරන් නෙවෙයි ඉන්නේ නේද? drench fully wet එක. fully wet කියන්නේ සම්පූර්ණයෙන්ම තෙමෙන සීන් එක. fully wet එක. fully wet. නැත්නම් දැන් I got
wet fully කියන්නත් පුළුවන්. thoroughly drench කියන එක drench කියන scene එක නැත්නම් fully wet කියන එක නැත්නම් thoroughly කියන එක. soak කියලා නම් කියන්නේ ඉතින් ඒකත් fully wet එක තමයි. soak කියන්නේ fully wet එක. කියන්නේ fully කියන wet එකට කියන්නේ සම්පූර්ණ නමක් තමයි soak කියන්නේ. තේරුම් ගන්න. මේ ඩික්ෂනරි එකක තව බලන්නවා. හරි. සම්පූර්ණයෙන්ම තෙමුණා කියන කතාව තමයි මේ කියන්නේ fully wet එක. සම්පූර්ණයෙන්ම තෙමෙනවා. මෙන්න තව එකක් වැස්සත් එක දැන් මේ දවස්වල තියෙන අපි සමාජාතර පන්ති නතරක් යනවා කරන්නම බැරි අවස්ථාවවලදී තත්ත්ව භයානක වගේ නා හෙන ගහලා අපි මැරෙයි වගේ සීන් එකක් එනවනම් clap of thunder මොකද්ද අකුණු ගහනවා a clap of thunder කිව්ව අපුඩි ගහනව නෙවෙයි clap of thunder rumbling sounds of the clouds in the sky ඒක අපිට පෙන්වන්න බෑ අකුරු ගහන සීන් එක rumbling sounds ඒක කොහොමද පෙන්වන්න පුළුවන්ද කට of the clouds in sky in this sky අකුණු ගහනවා a clap of thunder අකුණු ගහනවට කියන a clap of thunder අකුණු ගහනවා rumbling sounds කියන අකුණු ශබ්දය right බලාකුළු අතරින් එන ඔන්න අකුණු ගහනවට කියන්නේ clap of thunder එක තියාගන්න perfect දැන් මෙතන හොඳයි ප්‍රමෝද්‍යය වල තියෙනවා නුවන්ගෙන සමාධිය වල තියෙනවා සුජානී වල තියෙනවා EMVZN කුමාරී වල තියෙනවා ගොරවනවා අන්න හරි ගොරවනවා සීන් එක ඒ වගේම මට අන්තිමට කියන a bolt of lightning විදුලි කොටනවා නැත්නම් a flash of light in the sky a flash of light in the sky විදුලි කොටනවා අකුණු ශබ්දය සහ විදුලි කොටනවා මොකද්ද විදුලි කොටනවා right විදුලි කොටනවා thank you පාට මෙහෙම වුවට මොකද ඒක අර ලස්සනයි මෙතන එහෙම දානකොට සිංහල වර්ඩ් එකත් විදුලි කොටනවා a bolt of lightning නැත්නම් a flash of light in the sky විදුලි කොටනවා ඔන්න මේ වචන පාඩම් කරගන්න එදිනදා ජීවිතේදී පට්ට හොඳයි හරිනේ හරිම වැදගත් a bolt of lightning a flash of light in the sky right in the sky හරිනේ a clap of thunder මේකට වැඩි අවධානයක් යොමු කරේ නැහැ ඉතින් වැස්ස ගැන ඔන්න පොඩි අදහසක් මම දුන්නා හරි නේද හරිනේ ඉතින් මම ඒ අර නිවුස් පේපර් ආටිකල් එක සම්බන්ධයෙන් තමයි ගත්තේ මේ ටික ඔක්කොම වැස්ස හා සම්බන්ධයෙන් වචන වාට අවශ්‍ය කරන දේවල් ටික හරිනේ right ඒ වගේම දැන් අර වෙච්ච සිද්ධියක් පහුගිය දවස්වල සිද්ධ වුණා මේක චුට්ටක් කරමු ඔයා දන්නවා මේ සිද්ධිය ගැන මොකක්ද මේ සිද්ධිය the identify of the woman's body found in the luggage has been revealed මේ සිද්ධිය බලන්න identity මේක identify කියන්නේ verb එක identity කියන නාමපදේ the identity of the woman's body found in the luggage has been revealed අර luggage එක දාලා bag එකක් දාලා තිබුණු ගෑනු කෙනෙක්ගේ මරණය ගැන මේ හඳුනාගත්ත the identity of the woman's body කාන්තාවගේ මල්සුරුනේ අනන්‍යතාවය found in the luggage has been revealed ඒක අනාවරණය වුණා ඒ අනන්‍යතාවය හොඳේ අන්න හරි identity කියන්නේ අනන්‍යතාවය
identity කියන්නේ අනන්‍යතාවය. අනන්‍යතාවය identity අනන්‍යතාවය of the woman's body found in the luggage has been revealed. අනාවරණය වෙලා තියෙනවා. පහුගිය දවස්වලත් මේ වගේ සෑහෙන සිද්ධි වාර්තා වුණා. දැන් මේ දැන් දවස් දෙකක් කොහෙද වෙන මේ සිද්ධිය දෙකක් වුණා. නමුත් මැරලා ගොඩක් කල් මරලා ගොඩක් කල්. හරි. මේ මම ඉන්න අවට කිට්ටු. මම ඉන්න සීමාව ඇත්තම. සපුගස්කන්ධ කැලණිය සපුගස්කන්ධ කැලණි කැම්පස් එකකින් පහු කරන් එනකොට ඉස්සරහට එනකොට ඒ තියෙන කුණු කොටක තමයි මේ සිද්ධිය තිබුණේ. අපි උදේ හවස යන්නේ. right. බලමු මේ මොකද මේ සීන් එක කියලා. ඔව් අනාවරණය කළා. තියෙන්නේ මෙන්න මෙහෙමයි තියෙන්නේ. ඒ බලන්න. Police have been able to find the identity of the body of the women's name woman found in the Sapugaskanda area. Sapugaskanda area yesterday. ඒ කියන්නේ මේ මම ඉන්නේ ඒරියා එකේ. හොඳේ. මේක සිද්ධ වුණේ වැඩි. දැන් පේන දුර වගේ සිද්ධිය. ඉතින් අපි දන්නේ නැහැ ගෙනත් දැම්ම කියලා. අපිට ආරංචි ආවන් තමයි අපි දැනගන්න. To find the මේක police නෙමෙයි police. Police have been able to find. මේ able to දාලා මම පොඩි දෙයක් කියන්නම්. able to නිකම් භාවිතා කරන්න බෑ. able to භාවිතා කරන්නේ be able to. be එකත් එක්ක තමයි භාවිතා කරන්නේ. මෙන්න මෙහෙම. be දාලා able to එන්න. නැත්නම් be දාලා unable to එන්න ඕනේ. able to unable to. right. able to unable to එන්න ඕන. be able to be unable to. දැන් මෙහෙම ගත්තොත් මං කියන මෙහෙම at the end of this class මේ class එකෙන් පස්සේ වට ඉංග්‍රීසි හොඳට පුළුවන් වෙනවා. You are able to speak. මේ බලන්න. You are able to speak. මේ වාක්‍ය දිහා බලන්න. ඒ කියන්නේ able to කියන එකේ අර්ථය තමයි පුළුවන්. ඔයාට පුළුවන් ඉංග්‍රීසි කතා කරන්න. ඔයාට පුළුවන් ඉංග්‍රීසි කතා කරන්න. You are able to speak English. දැන් මේකේ ආකාර මම කියන්න. දැන් able to කියන එකේ සාමාන්‍ය මීනින් එක තමයි පුළුවන් කියන එක. You are able to speak English. ඊට පස්සේ you were able to. You were able to කියන්නේ පුළුවන් වුණා. You were able to speak English. පුළුවන් වුණා. තව ස්වභාවයක් මේකෙන් ගන්න පුළුවන්. You will be able to speak English. You will be able to speak English. පුළුවන් වේවි. එහෙනම් පළවෙනි එක මොකද? පුළුවන් verb එකත් එක්ක එන්න. ඔයාලා ලියා ගන්න කට්ටිය. You were able to past tense එක පුළුවන් වුණා. පුළුවන් වුණා. පුළුවන් වුණා. You will be able to පුළුවන් වේවි අනාගතයේදී. මම නෝට් එක දානවා ඊට පස්සේ බලන්න අඩුපාඩු තියෙනවා බලන්න. මේ will be මේ ඔගනේ ප්‍රධාන වශයෙන් tenses තියෙන. තව එකක් ගන්න පුළුවන් පුළුවන් වෙලා තියෙනවා. එතකොට ගන්න මොකද්ද? You have been able to speak English. ඔයාට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් වෙලා තියෙනවා. Have been able to speak English පුළුවන් වෙලා තියෙනවා. ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් වෙලා තියෙනවා.
ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් වෙලා තියෙනවා ඒක ලියාගන්න පුළුවන් වෙලා තිබුණා පැහැදිලි නැති ඒවා you had been able to speak English පුළුවන් වෙලා තිබුණා ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් වෙලා තිබුණා මේ වෙලා තියෙනවා පුළුවන් වෙලා තිබුණා ලියාගන්න මම ඉතින් වාට ඉන්ටෝල් දෙන්නෙත් නෑ මම ඔය අනිස්සර්ලා වගේ නෙවෙයි මට ඕන විදිහට මම කරන්නේ හරිද සම්ප්‍රදායිකව මම කරන්නේ මට මගේ රටාවට මම කරන්නේ මම ඉන්ටෝල් දෙන්නේ මම වෙලාවට පටන් ගන්න වෙලාවට ඉවර කරනවා වෙලාවෙන් අහට විනාඩි දෙකක්වත් කරන්නේ හැබැයි මම දවස් 5ක් කරනවා සතියට ඊට පස්සේ මම ආයි කියන්නේ නොමිලි කරනවා කියලා අපි නොමිලි කරන්නෙත් නෑ දවස් මාසෙට දවස් 20ක් කරලා තමයි ඒ මුදල ගන්න ඒ මුදලක් කියලා මොකෝ මේ 84000ක් ගන්නවද සමහර මන්දා කරලා දවසක් කරලා තව දවසක් කරලා දවස් දෙක කරලා එක දවසක් නොමිලි කරනවා කියලා කියනවා ඒ වගේ කුණුහරුප කතා එක එක කතන්දර කියනවා මෝඩ කතා ගොන් කතා කියලා ළමයි ඉගෙන ගන්නවා ඔව් ඔයාලට පුළුවන් ඉංග්‍රීසි කතා කරන්න මේ able to කියන එක හරියම වැදගත් ඔයාලට පුළුවන් ඉංග්‍රීසි කතා කරන්න able කියන්නේ පුළුවන් කියන්නේ පුළුවන් වෙලා තිබුණා පුළුවන් වේවි you will have been able to speak English පුළුවන් වෙලා තියෙවි අනාගතේ ඔව් අතන ඔයාලට පුළුවන් වුණා කතා කරන්න ඉතින් පුළුවන් වුණා නම් අතන ගන්න මේක මෙතන පුළුවන් වුණා ඔයාලට පුළුවන් වුණා ඉංග්‍රීසි කතා කරන්න දැන් මේක ඉවරයක් නෑ ඉතින් මේකේ තව මම කියන්නම් ඉස්සරහට ඉතින් මේක පුළුවන් වෙලා තියෙවි අනාගතේදී දැන් ඕක ඕනනම් අපිට කියන්න පුළුවන් දැන් මෙහෙම නෙගටිව් වත් you are unable to not දානට වඩා මේක විදිය ලස්සනයි you are unable to speak වාට බැරි වාට බෑ ඉංග්‍රීසි කතා කරන්න unable to speak English වාට බෑ ඉංග්‍රීසි කතා කරන්න ඔය සීන් එක ගන්නත් පුළුවන් ඒ කියන්නේ unable to දාලා you are unable to නැත්තම් you were unable to speak වාට ඉංග්‍රීසි කතා කරන්න බැරි වුණා කියන්නත් පුළුවන් unable to දාලා බැරි වේවි කියන්නත් පුළුවන් you will not be මේක මේ වචනේවත් අඩුම තරම ඉගෙන ගන්න able to unable to කියන you will not be you will not නැත you will be unable to speak English වාට බැරි වේවි you will be unable to speak English වාට ඉංග්‍රීසි කතා කරන්න බැරි වේවි අනාගතේ දැන් ඕනනම් සාමාන්‍ය අර්ථයේ නෙගටිව් අර්ථයේ දෙකම කිව්වා හරිනේ able to unable to ලියා ගන්න right දැන් ඔකේ තව එකක් ගන්න පුළුවන් මොකක්ද දන්නවද දැන් ඔය මොඩල් ඔක්සරි එකත් මේක භාවිතා කරන්න පුළුවන් නේ මොඩල් වර්බ්ස් කියන මම ඔය සඳපන්තියේදී එහෙම කියන ඉස්සරහට දැන් මෙහෙම ගන්න පුළුවන් මෙහෙම කිව්වොත් එහෙම you should be able to වාට අනිවාර්යෙන්ම ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් you should be able to speak English වාට අනිවාර්යෙන් පුළුවන් විය යුතුයි ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් විය යුතුයි ලියා ගන්න
ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් විය යුතුයි. You should be able to speak English. වාට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් විය යුතුයි. අනිවාර්යෙන් පුළුවන් විදිහට you must be able to speak English. You must be able to speak English. You should be able to, you must be able to. හරි? වාට සමහරට කතා කරන්න පුළුවන් වේවි. You may be able to speak. වාට සමහරට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් වේවි. You may be able to speak English. ඒ වගේම තමයි මෙතන you might be able to speak English. කතා කරන්න පුළුවන් වේවි සැකෙන් කියන්නේ. අපිට සමහරට කතා කරන්න පුළුවන් වේවි කියලා සැකෙන් කියන්නේ. එන හරිනේ. කොබලන්න හරි කට්ටිය වචන ගත්ත කට්ටියකෝ මොඩල් ඔක්සරි එකක් භාවිතා කරන්න පුළුවන් might be දාන්න පුළුවන් maybe දාන්න පුළුවන් should be දාන්න පුළුවන් might be දාන්න පුළුවන් would be දාන්න පුළුවන් ඕන තරම් දදා කියන්න පුළුවන්. right okay. දැන් එතකොට සීන් එක මොකක්ද? right. ඔන්න ඒක කළා නිවුස් පේපරේ ඉතුරු ටිකට එනවා හොඳේ. අර පොඩි වචනයක් තමයි මම මෙච්චර වෙලා එක්ස්ප්ලেইন කරේ අතන. right. must be කියන්නේ යුතුයි කියලා කියන්නේ අනිවාර්යෙන්ම කළ යුතුයි. ඔයාට අනිවාර්යෙන්ම පුළුවන් විය යුතුයි ඉංග්‍රීසි කතා කරන්න. according to the police investigation මොකක්ද ඒ කියන්නේ? ලියාගන්න මේ වචනේ according to ඒ අනුව ගොඩක් තැන්වල හම්බ වෙන වචනයක්. according to the police නෙමෙයි police investigation police විමර්ශන කටයුතු වලට අනුව. according to the police investigation the body found in a suitcase belonged to the 42 years old woman resident in an apartment in the Maligawath area in Colombo. කොළඹ මාලිගාවත් ඒරියා එකේ තමයි මේ සිද්ධිය වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මෙතන ඉඳන් කිලෝමීටර් 13ක් විතර යනවා. 12 13. කොළඹ මාලිගාවත්. ඒරියා කියන්නේ දැන් අපි මේ ඉන්න සපුගස්කන්ධ ඒරියා එකේ මේ යහ පැත්තේ මේ සිද්ධිය වුණේ. ඉතින් belong කියන අයිති වෙනවා. 40 එවැරදිනේ. 42ක් වයස ඇති කාන්තාවකට අයිති. resident කියන පදිංචි වෙන මාලිගාවත් ඒරියා එකේ තමයි පදිංචි වෙලා තියෙන්නේ. ඉතින් ආරංචි අනුව මෙයා ඇවිල්ලා වෙනම ග්‍රැම්බ්ලි නැත්නම් සූදු පැත්තෙන් හිටපු කෙනෙක්. right. විවිධ කතන්දර තියෙනවා. ඉතින් එයාගේ යාළුවා මරලා මේ වගේ කරලා තියෙනවා. මොනවා හරි ප්‍රශ්න පිට. ඉතින් ජනතාව අන්තිමට ලෝකේ පත් වුණා. සූකේස් එකකට දාලා තමන්ගේ ඥාතීන් හිතවතුන් තමන්ගේ බිරිඳ මරලා සූකේස් එකකට දාලා නැත්නම් මරලා පුච්චල විසිකරන තත්ත්වයට ලෝකේ ආවා. ඒ නෝමල් දෙයක් බවට අත්පත් වෙලා තියෙනවා. තමන්ගේ ආදරය කරන එක අනියම් හෝ කොහොම හරි ආදරය කරන කෙනෙක් පුච්චල මරන තැනට සමාජය පත් වෙනවා නේද? Resident in an apartment in the Maligawath area in Colombo. මිනිස්සු අන්තිමට පට්ට ඩිසිෂන්. දැන් මේවා මෙහෙමනේ මේවා ආරංචි වෙන ඒවා. ආරංචි නොවෙන ඒවා කොච්චරද? අත කී දෙනෙක් මරන්නේ නැත්නම් මේවා. එළියට නෑනේ සමාජ සතියකින් එළියට. දැන් මේ මිනිස්සු මරලා තියෙන දවස් ගානකට පස්සේ තමයි මේ සිද්ධිය දාන්නේ. නිකම් පාරේ ඔය කුණු කොටක දාලා කියලා. මේ මරණය. හිතන්නකො. Right. The body of the woman was found හොයාගෙන තිබුණා.
කාන්තාවගේ මලසින හොයාගෙන තිබෙ in the back in the garbage dump මේ කුණු ගොඩ ගහලා තියෙන තැනක ලොකු කුණු ගොඩ ගහපු තැනක් නෙවෙයි එතන පොඩියට කුණු ගොඩ ගහපු තැනක් back in the garbage dump on the road leading to the Sabugaskanda fuel refinery එකට ඒ කියන්නේ තෙල් සංස්ථාවට සබුගස්කන්ධ ලංකාවේ තියෙන සබුගස්කන්ධ කියන්නේ ලංකාවේ තියෙන සුවිශේෂී ස්ථානයක් තෙල් ඒ ඔක්කොම තෙල් ගෙනල්ලා බොර තෙල් වරාය හරහා වරායෙන් දාපු බටෙන් කෙලින්ම සබුගස්කන්ධට ඇවිල්ලා තමයි තෙල් පිරිපහදු කරලා මේ රටට තෙල් දෙන්නේ ප්‍රධානම කේන්ද්‍ර ස්ථානයේ තමයි මේ අපි ඉන්නේ සබුගස්කන්ධ හරි භයානක පැත්තක් විනාශ වුණොත් සියල්ල සමස්තර හිරෝෂිමා නාගසාකිට බෝම්බ ගැවට වඩා අන්තයි right සබුගස්කන්ධ ඒරියා එකට වැටලා තියෙන කුණු ගොඩ ගහපු තැනක තමයි මේක තියෙන්නේ කිරිබත්ජුඩ නම් ඇතුළට එන්න ඕන මාකුල රෝඩ් එකේ right කිරිබත්ජුඩ කිව්වන් හරි දන්නව නේද සමහර අය දන්නේ නැහැ මේ පැත්තට right කොළඹ according to the complaint lodged by a resident of the area according to කියන්නේ අනුව complaint lodge ඒ කියන්නේ පැමිණිල්ලක් කරාට complaint lodge කියන්නේ by a resident පදිංචි ඒ කියන්නේ ප්‍රදේශවාසී ගඳ ගහලා හරි මොනවා හරි සීන් එකක් වෙන්න ඇති කුණු දාන්න ආපු මිනිස්සු දැකලා හරි ඔහොම ඇවිල්ලා complaint එකක් කරා පොලිසියට the police conducted an investigation පරීක්ෂණයක් පැවැත්වුවා පොලිසිය conducted investigation and found the bodies of women in the bag එකේ තියලා body එකක් හම්බුණා investigation කියන්නේ පරීක්ෂණය body එකක් හම්බුණා bag එකේ ඉඳලා police said the woman's body was found in a suitcase with her hands tied මොකද hands tied කියන්නේ tie එක දන්නෝනේ tie කියන්නේ බඳලා tie එක කියන්නේ බඳිනවා කියන අර්ථයෙන් කියන්නේ tied බඳිනවා කියන්නේ ඇමරිකන්නව නෙවෙයි අත් දෙක පිටිපස්සට බැඳලා මරලානේ අතපය ඕන විදිහට ඉතින් ගැට ගන්න පුළුවන් නේද ගැට ගන්න දාලා මේ පුච්චන මිනිස්සු හොඳට හිටියත් වෛරයත් එක්ක ඕන තරම් දේවල් මිනිසුන්ට කරන්න පුළුවන් අතපය ගැට ගන්න වෛරය මුසු වුණාම යහපත් දේට වඩා අයහපත් දේට මිනිසුන්ට ශක්තියන ප්‍රමාණය වැඩි ඒක විශ්වයේ තියෙන ස්වභාවය අතපය ගැට ගාලා අතපය කපලා විනාශ කළා පුච්චලා ඕන දෙයක් අපිට කරන්න පුළුවන් වෛරයත් එක්ක වෛරය නොසන්සිතේ කියනෝනේ අපි ජපානයට ගිහිල්ලා කිව්වේ කවුද ඒක කිව්වේ ඩී.එස්. සේනානායක නෙවෙයි මට රණසිංහ ප්‍රේමදාසනේ නෑ එහෙම කතාවක් කියපු නායකයෙක් මෙයා මේ ජයවර්ධන නේද නහිවේරේන වේරාණී සම්මන්තිද කුදාචන ඔජ්ජයාර් කිව්වේ නෑ ජයර් කිව්වේ ඔව් නහිවේරේන වේරාණී සම්මන්තිද කුදාචන මොකද ඉතුරු ටික අවේරේනච සම්මන්ති ඒස ධම්මා සලත්තුන නේද ඒක තමයි ජපානයට ගිහිල්ලා ජපාන මිනිස්සුන්ගේ හිත හැදුවා ප්‍රේමදාස වෙන විදියක් නැහැ කොහොමදවත් ජයාර් වෙන්න ඕනේ මොකද ජයාර්ත තමයි ඒ කාලේ ලෝකේ පුදුම පිළිගැනීමක් තිබ්බ ජයවර්ධන කියන්නේ අපිට ඒ වගේ එහෙම නායකයෝ හිටියා අපේ රටේ රයිට් බණ්ඩාරනායක මැතිණියගෙන් පස්සේ ලොකු පිළිගැනීමක් තිබුණා ජාත්‍යන්තර වශයෙන් ඒ මිනිස්සු අපිට ගරු කරා ජපාන මිනිස්සු මුළු ජපානෙම නැති වෙලා තියෙන වෙලාවක ජයාර් නේද ගවර්න්මන්ට් කොළඹ හොස්පිටල් ප්‍රභාෂණ ඉන්නවා නේද ජපාන් ගවර්න්මන්ට් එක කොළඹ හොස්පිටල් එක දුන්න එහෙමද හරි ඒ කියන්නේ මේ ජයවර්ධන තමයි මේ කතාව කිව්වේ මොකද ජයාර් කියන්නේ විශාල උගතෙක් ඇත්තරම ජයාර් ගැලපුන්නේ නැහැ ඒ කාලේ එයා වැඩ කරා එයා වැඩ කරපු එකේ ප්‍රතිඵල ඉස්සරහට හරියට ගෙනිච්චේ නැහැ සමහර කෙනෙක් විවෘත ආර්ථිකේ හොඳ නැහැ කියලා හිතන්නේ විවෘත ආර්ථිකේ ජයාර් ගෙනාවේ නැත්තම් අපි තාම නිකන් වැද්ද වගේ තමයි ඉන්නේ. හැබැයි ඒක හරියට අපි පාවිච්චි කරේ නැහැ. හරි.
ඒ වගේ නායකයෝ හිටියනේ බලන් ජර් ඒ කාලේ පිළිගන්න විදිහ පිටරටකට ගියහම එයා කතා කරපු ඉංග්ලිෂ් එයාගේ සමාජ තත්ත්වය ඉතින් ඒ වගේ නායකයෝ හිටියා ජපාන විනාශ වෙනවා ඒ වගේ හිටියට වඩා නැගී හිටිනවා ඇයි ඒ රටේ මිනිසුන්ගේ ආකල් මිනිස්සු සෑහෙන වැඩ කරන ඒ රටේ නායකයෝ ඉතින් මිනිසුන්ට තියෙන ආදරේ ඒක තමයි ජපානු හපන්නු කියනෝනේ හිරෝෂිමා නාගසාකි සම්පූර්ණ විනාශ වෙලා අවුරුදු ගණනාවක මේ මිනිස්සු ආයේ හිටියට වඩා තත්ත්වකින් නැගී හිටියා ඇමරිකාවට අභියෝගයක් ජපාන කියන්නේ ලේසි රටක් නෙවෙයි රයිට් ජපානු හපන් මොලකාරය ජපන් වාහන තමයි අදටත් අපි ජපන් බඩු ගන්න තමයි අපි කැමති එනම් ඒකත් හරි නිවස් එක අතපය ගැට ගහල ගෙනත් දාපු මේ සීන් එකත් තියෙනවා ඒකත් මොකද දැන් අමාරු වෙනේ නිවස් පේපර් රයිට් මේක අපි වෙන දවසක් කරමු ඉතින් මේක දන්නවා මේක ලංකාවේ හැමෝම දන්න නිවස් එකක් නේ අර පොඩි ළමයෙක් ගිහිල්ලා වෙච්ච සීන් එක මට මේ ඊයේ කරපු එක පොඩ්ඩක් ඉවර කරගන්න බැරි වුණා මෙන්න මේක මම කරා ඊයේ advantages and disadvantages of watching television advantages and disadvantages of watching television රූපවාහිනිය නැරඹීමේ වාසි සහ අවාසි කියලා අපි කතා කරා මට හිතෙන්නේ අවසන් ඡේද දෙක තමයි තිබුණේ කොබලන් ඊයේ ජොයින් වෙච්ච කට්ටිය කවුද ජොයින් වුනේ ඊයේ ආවනේ අපි කතා කරා through its main objective is entertainment its resourceful tool education අධ්‍යාපනයට හොඳයි ඔව් හැම පැත්තකින් we can obtain information about any subject from television එක හරහා ඕනම subject එකකට තොරතුරු ගන්න පුළුවන් there are educational channel which offer us knowledge අපිට knowledge එක සපයන education channel තියෙනවා මම කිව්වා දැන් අලුතෙන් YouTube එක හරහා තියෙනෝනේ DV education වගේ any subject from television there are educational channel about knowledge in almost everything whether it is about far away Amazon forest right ඒ කියන්නේ දුර ඈත රටවල් Amazon forest එක වගේ creatures කියවේ සත්තු creatures කියන්නේ සත්තු live on the dark ocean මුහුදු යට ජීවත් වෙන සත්තු ගැන පවා Discovery channel එක දන්නෝනේ ඔයගොල්ලෝ Discovery channel එක දන්නෝ නේද ඒක අරහා ගොඩාක් දේවල් එකතු කර ගන්න right ඒක ගැන අපි ඊයේ කරා මෙන්න මෙතන පොඩ්ඩක් අපිට කරන්න තියෙනවා මොකක්ද everything has its own limit හැම දෙයකටම තියෙන limit එකක් so does the television if we consider it only as a device of entertainment and spend hours and hours in front of it මෙහෙම වුණොත් if we consider it only as a device of entertainment අපි ඒක සලකනවා අපිට පුළුවන් if we consider එහෙම සලකනවා if consider කියන්නේ සලකනවා කියන කෙනෙක්ගේ ට්‍රීට්මන්ට් එකක් විතර නෙවෙයි අපි ටීවී එක සලකනවා මෙන්න මේ විදියට if we consider it only as a device of entertainment විනෝදාස්වාදය සඳහා පමණයි and spend hour and hour පැය ගණන් in front of ඒක ඉස්සරහා අපි ගත කරනව නම් it will affect our life badly නරක විදියට අපේ ජීවිතයට මේක බලපානවා මේ බලන්න it will affect කියන්නේ බලපානවා our life badly bad කියන්නේ ඉතාමත්ම අයහපත විදියට තදින්න අපේ ජීවිතයට මේක බලපානවා for instance ලියාගන්න මේක for instance උදාහරණයක් විදියට ගත්තොත් some people have grown it a habit to watch teledramas incessantly කියලා කියන්නේ නිරන්තරයෙන්ම constantly කියන එක නිරන්තරයෙන්ම incessantly කියලා කියන්නේ නිරන්තරයෙන්ම ඒ කියන්නේ මෙහෙම කතාවක් කියන්නේ for instance උදාහරණයක් විදියට කිව්වොත් some people have grown it a habit
සමහර මේක මේ හැබිට් එකක් විදිහට වර්ධනය කරලා තියෙනවා ටෙලිඩ්‍රාමාස් බලන්න නිරන්තරයෙන් ටෙලිඩ්‍රාමාස් බලනවා ඒ කතාවක් කියනකොට කතාව බලනවා මිනිස්සු පුරුදු වෙලා තියෙන මේ වගේ they have become addicted ඒගොල්ලෝ addicted වෙනවා කියන්නේ මොකද්ද මොකද්ද addict කියන්නේ හැබැයි වෙනවා they have addicted to the television then all the household activities are forgotten ඔක්කොම ගෙදර දොරේ වැඩ අමතක කරනවා මේ forgotten මේ දැන් අම්මලා තාත්තලාට ළමයි අමතක වෙනවා ළමයින්ට අම්මලා තාත්තලා නෑදෑයි හිතමුතු අමතක වෙනවා then can ඊට පස්සේ all the household activities are forgotten and it may lead to the create problems අන්න ප්‍රශ්න ඇති කරනවා ගෙදරින් family දෙමාපියන්ට ළමයි නැති වෙනවා දෙමාපියන්ට ළමයි මග හැරෙනවා හරි වචනේ කිව්වොත් ළමයින්ට දෙමාපියෝ මග හැරෙන්න පුළුවන් රූපවාහිනිය සහ මොබයිල් ෆෝන් එක නිසා students lose the valuable time for their studies whereas the adults lose the attention on their occupations ඒගොල්ලෝගේ වෘත්තීන් තන්ත්‍ර වලට තියෙන another important work මොකද්ද මේ කියන්නේ students lose the valuable time ළමයි තමන්ගේ වටින කාලය නැති කර ගන්නවා lose කියන්නේ මම ඒක ගැන කතා කරද්දී lose lost මතකනේ lose කියන්නේ නැති කර ගන්නවා their studies whereas the adults lose the attention වැඩි හිටියෝ ඒගොල්ලෝගේ අවධානය නැති කර ගන්නවා on their occupation කියන්නේ ඒගොල්ලෝගේ වෘත්තිමය පැති another important work ගෙදර දොරේ වැඩ ඒවා හරියට කරන්නේ සමහරට දවල්ටත් මතක් වෙනවා අර කතාවේ අර චරිතෙට මොකද වෙන්නේ ඔළුවේ තියෙන මේක ඇඩික්ට් වෙලා සමහරව ටීවී එක බලන්නම ඕන සමහරට නිවුස් බලන්නම ඕන දැන් අපේ රටේ ඇත්තම කිව්වොත් අපේ රටේ නිවුස් channel ඔක්කොම ඉන්නේ නෙගටිව් තැනින් තමයි යන්නේ ඔක්කොම නිවුස් බලනවා කියන්නේ පට්ට නෙගටිව් මයින්ඩ් එකක් හදනවා කියන එකනේ හැමදාම අපි ඇත්තම කිව්වොත් අපි නම් නිවුස් බලන්නේ ඕනා නිවුස් එක විතරයි ගන්න. උබනා නිවුස් එක අපි ගත්තන් හිටිය අනවශ්‍ය නිවුස් හැමදාම බලන එක ඉතාමත්ම නරක දෙයක් විදිහට මනෝවිද්‍යාඥයෝ කියන්නේ. මොකද අපිට ඕන දේ නෙවෙයි අපිට ඕන නැති දේ බලෙන් නෙගටිව් ලෙස දැන් අපිට මේ කුණු කොටක හිටියා ගෑනු කෙනෙක් කියන එක මේව කියලා වෛරය ඇති කළා දැන් මම මේක ඉගෙනුවේ ඇත්ත වශයෙන්ම මේ ඉගෙන ගන්න වචනයක් ඉගෙන ගන්නේ හරහා ඉංග්‍රීසි භාෂාව. එහෙම නැතුව ඒක ගැන හිතලා සමාජයට වෛර කළා අර මිනිහා මරපන් කියලා මේ වගේ මේ මිනිස්සු මරණ විදිහ පෙන්නලා ඒ වගේ නෙවෙයි. ඒක එච්චර ගැළපෙන දෙයක්. හරිනේ. එහෙම channel තමයි අද තියෙන්නේ. ඒක විකුණගෙන කන channel. When considering all the advantages and disadvantages ඔක්කොම වාසි සහ අවාසි ගැන බලනකොට මේ සලකා බලනකොට when considering all the advantages and disadvantages we can see that it's not hard to decide the අපිට we can see අපිට පේන දෙයක් තමයි that වැඩි මහන්සි වෙන්න ඕනේ නැහැ it's not hard to decide කරගන්න advantages මොනවද disadvantages මොනවද කියලා මහන්සියක් නැහැ තේරුම් ගන්න බැලුමට අපිට තේරෙනවා if we can rule our mind අපේ මනස අපිට පාලනය කරගන්න පුළුවන් මෙන්න මේක ලියාගන්න මේ if we can rule our mind අපේ හිත අපිට පාලනය කරගන්න පුළුවන් නම් there are no disadvantages of television එකේ mobile phone එකත් ඕකම තමයි කියන්නේ සමහර ළමයි ඉන්නවා mobile phone එකෙන් හොඳට තමන්ගේ වැඩ ටික කරගෙන දියුණු වෙනවා social media හරහා බලන්න ඒ චරිත බලන්න ඔයාලා දන්න චරිත බලන්නකො social media එක හරහා ගානක් හොයාගෙන ලස්සනට ජීවත් වෙන characters චරිත නැති සමාජය අපි ඒකට ඉරිසියා කරන වැඩ නැහැ අපි යාළගේ ප්‍රේක්ෂකයෝ අපි යාළ හැමතිස්සෙම අපි යාළගේ වීඩියෝ බල ඉන්නවනේ නේ එතකොට මේක නියම පොයින්ට් එකකට ගහලා හරි තැනදී social media හෝ television එක පාවිච්චි කරන්න පුළුවන් නම් ගැටලුවක් නැහැ disadvantage of television we have to control ourselves and if we ruled our mind there are no disadvantage of television
we have to කියන්නේ සිද්ධ වෙනවා control ourselves. බලන්න මොන what should we watch, what not should we watch, මොනවද බලන්නේ මොනවද නොබලන්නේ. Thinking about our needs intelligently, බලන්න ඕන අපි බුද්ධිමත් intelligently. Then all the people can use the television to develop themselves in the activities they are engaged in. දැන් මම හිතමු මම සර් කෙනෙක් නිසා, then all people can use the television develop themselves. තමන්ගේ පෞද්ගලික දියුණුව සඳහා මේක භාවිතා කරන්න පුළුවන්. In the activities they are engaged in. දැන් අපි සමහරලාට ගොඩාක් දේවල් අපිට අවශ්‍ය කරන වැඩසටහන් අපි YouTube එක කරා බලනවා, ගුවන් මේ TV එකේ යන දේවල්. මොකද නිවුස් වට කර ඕපදූපන්න හරි. අත්ත වශයෙන් නිවුස් කියලා කියන්නේ ඕපදූප කියන එක තවත් නමක් නේ. gossip. මෙහෙමනේ gossip නැත්නම් අපි channel බලන්නේ නැහැ නේ. right? ඉතින් අර වගේ නිවුස් එකක් අට ගැට ගහලා උච්චල ධාරයාල මරණ එහෙම්ම පෙන්නනවා. ඒව කරන්න ඕන විදිහ කියනවා. යා කරපු විදිහ පෙන්නනවා. දැන් පහුගිය දවස්වල බලන්නකෝ දැන් ඔයිට කලින් මොම් සිද්ධියක් වුනේ නැද්ද? රටටම පෙන්නුවේ නැද්ද? ඒත් පිටකොටු වෙච්ච සිද්ධියක් නේද? ගෑනු කෙනෙක් මරලා මේ වගේ ලගේජ් එකක සූට්කේස් එකක ගෙනත් දැම්මනේ. හොඳ බෑග් එකක නේද? එතකොට ඒක අපි පෙන්නුවා, ඒක අපි මාකට් කරා, ඒකෙන් ජීවත් වුණා channel කාලයක්. දැන් ඒකම නෙමෙයිද මේ කරන්නේ? අන්න ඒකයි. එතකොට සමාජයේ මේව එළියට එනවා. දැන් ඒක රැල්ලක් නෙමෙයිද නිකන්. ඒක අදහස නෙමෙයිද කියේ. නිකන් හිතලා බලන්න. එනිසා ඒ රූපවාහිනී ජනමාධ්‍ය කියන එක මාර විදිහට රටේ දියුණුවට බලපාන. කියන්නේ අපේ රටේ දුප්පත් වෙන ප්‍රධාන හේතුවක් තමයි ජනමාධ්‍ය. පූජකයෝ, ජනමාධ්‍ය, දේශපාලන. මේ ගොල්ලෝ තමයි අපි කියන්නේ. right? හැමදාම වොයිස් කට් දෙන දේශපාලඥයෝ, හැමදාම වොයිස් කට් දෙන දේශපාලඥයන් කඩේ යන පූජක බලන්න. මේගොල්ලෝ තමයි මේක වක් කියන්නේ මේ රටේ නොදියුණු. ඒගොල්ලෝ තමයි ඒගොල්ලෝ ලබාගත් මෝඩ අධ්‍යාපනය නිසා තමයි මෙහෙම වෙලා. එහෙනම් මේ channel ජීවත් වෙන්නේ කවු මොකක් හරි මරණයක් විකුණලා, මොනවා හරි සූදුවක් විකුණලා, ඒ ආශ්‍රයෙන් තමයි අපේ රටේ ජීවත්. ඉතින් මිනිස්සු තුන්වෙලට නිවුස් බලුවොත් හොඳට තියෙනවා. අවුරුදු 70ක් මේකනේ කරේ. negative feelings ගත්තේ. right? oh police මොකද්ද? oh kill his girlfriend. ඒක තමයි. තාම හිස හොයාගන්න බැරි වෙලා. ඔව් සෑම හිත. දැන් මං හිතන්නේ මේ සිද්ධිය නම් දැන් හොයාගෙන ඉවරයි නේද මේ සිද්ධිය. ඉතින් ඒක තමයි මේ නෙගටිව් මාකටිං මිනිස්සුන්ගේ හිතට දාන්න නෙගටිව්ස්. දැන් අපේ රටේ මිනිස්සෙක් එක්ක නිකන් කතා කරන්න, නිකන් මොකක් හරි කියන්න, ව්‍යාපාරයක් ගැන හෝ කියන්නකෝ, ඔයාට පුළුවන් මෙහෙම කරන්න කියන්නකෝ. අපෝ බෑ බලන්නකෝ රටේ බලන්නකෝ දැන් තියෙන තත්ත්වය. අපෝ රට විනාශ වෙලා තියෙන්නේ. දැන් මුකුත් කරන්න බෑ. ඒ කොල්ල කැඳ ටිකක් හදලා විකුණන්න බෑ, රට විනාශ වෙලා නෑනේ. හරි. එතකොට ඒ කියන්නේ නෙගටිව් මයින්ඩ්ස් තියෙන ලංකාවේ මිනිස්සු කියන්නේ නෙගටිව් මිනිස්සු. මෙලෝ වැඩක් කරගන්න බෑ. දැන් ඕගොල්ලන්ට සමහර මං කිව්වොත් හෙට පේපර් එකක් දෙනවා කියලා, අයියෝ එපා සර් පේපර් එපා නේ, පේපර් කරන්න බෑ, තේරෙන්නේ නැහැ, අපි දන්නේ නැහැ, අපේ පේපර් කරන්න තරම් අපිට දැනුමක් නැහැ, එපා වෙලා තියෙන ජීවිතේ කලකිරලා හරකින තත්ත්වයට හදලා ඉතින් තමුන්නාසලා දීපු ආණ්ඩුනේ පත් කරගත් ආණ්ඩු ටික ඕගොල්ලෝටව පහර දෙනවා. ඒක එක. අනිත් එක තමන්ගේ තියෙන නෙගටිව් මයින්ඩ් එක. නෙගටිව් මයින්ඩ් එක දේශපාලඥයෝ පූජකයෝයි, ඒ පූජකයෝ දේශපාලඥයෝ කතා කරන ජනමාධ්‍ය. වෙන මොකද? හිතන්න ඔය ජනමාධ්‍ය ටික මිනිස්සුන්ගේ මනස පොසිටිව් කරොත් එහෙම මේ රට කොච්චර දියුණු වෙනවද කියලා. right එච්චරයි මට කියන්න තියෙන්නේ. පන්ති ඉවරයි. ඊළඟ දවසේ ජොයින් වෙන්න, රෙජිස්ටර් වෙලා නැති අය ජොයින් වෙන්න. right ආයෙ මට කියන්න බෑ පස්සෙන් ඇවිල්ලා පන්තිට ජොයින් වෙලා අය. එහෙනම් good night. group එකට message එකක් දාන්න. have a good night.